සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අද අපි සාකච්ඡා කරන්නේ පසුගිය සති තුනේදී සාකච්ඡා කරපු අජිත සූත්‍රයේ ඉතිරි කොටස. ඔබ දන්නවා මේ අජිත සූත්‍රයේ දේශනා කරන්න පසුබිම් වෙච්චි කාරණා ටික ඔබ දන්නවා මේ වෙනකොට. නැවත වතාවක් අපි ඒකට කාලය යොමු කරන්න ඕනේ නැහැ. නමුත් අජිත සූත්‍රයේ අපි මේ දක්වා කතා කරලා තියෙන මේ දහම් කරුණු ගැන චූටි මතක් කර ගැනීමක් කළොත්, අජිත බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ කේනස්සු නිවුතෝ ලෝකෝ කේනස්සු නප්පකාසති කිස්සාබි ලේපනං බ්‍රූසි කින්සු තස්ස මහබ්බයං කියලා. මේ ලෝකයේ වැහිලා තියෙන්නේ මොකෙන්ද? කේනස්සු නිවුතෝ ලෝකෝ කේනස්සු නප්පකාසති. ඒ වැහිලා තියෙන බව ප්‍රකට වෙන්නේ නැත්තේ ඇයි? කිස්සාබි ලේපනං බ්‍රූසි, ලෝක සත්වයා තැවරිලා තියෙන්නේ මොකේද? කින්සු තස්ස මහබ්බයං, ලෝක සත්වයාට තියෙන මහත්ම වූ බය කුමක්ද කියලා තමයි අජිත බුදුරජාණන් වහන්සේ ඇහුවේ. බුදුරජාණන් වහන්සේ වදාලා අවිජ්ජාය නිවුතෝ ලෝකෝ, මේ ලෝකය වැහිලා තියෙන්නේ අවිද්‍යාවෙන්. දැන් බලන්නකෝ, අපි දැන් මේ දේවල් අපිට නොතේරෙන්නේ අවිද්‍යාව නිසා. දැන් අවිද්‍යාව නැත්තම් විද්‍යාව පහළ වුණා නම් මේ දේවල් සියල්ලම විවෘතයි. අවිද්‍යාවෙන් තමයි වැහිලා තියෙන්නේ. අවිජ්ජාය නිවුතෝ ලෝකෝ වේවිච්ඡා පමාදා නප්පකාසති. ඒ විදිහට වැහිලා තියෙනවා කියලා නොදන්නේ, ප්‍රකට වෙන්නේ නැත්තේ වේවිච්ඡා පමාදා. ඒ කියන්නේ වේවිච්ඡා කියලා කිව්වේ අපි කතා කළා මසුරු බව. මසුරු බවත් ප්‍රමාදයක් නිසා ඒක ප්‍රකට වෙන්නේ නැහැ. ජප්පා බිලේපනම් බ්‍රූමි, බුදුරජාණන් වහන්සේ වදාලා ලෝක සත්වයා තැවරිලා තියෙන්නේ තෘෂ්ණාවේ. තෘෂ්ණාව තමයි තැවරිලා තියෙන්නේ. ජප්පා බිලේපනම් බ්‍රූමි දුක්ඛ මස්ස මහබ්බයං. දුක තමයි මහත්ම වූ බය. මහත්ම වූ බය දුක. ඉන්පස්සේ අජිත ඇහුවා සවන්ති සබ්බදී සෝතානං කිං නිවාරණං සෝතානං සංවරං බ්‍රූහි කේන සෝතා පිතියරේ. සවන්ති සබ්බදී සෝතා, මේ සෝත කියලා කිව්වේ තණ්හා සැඩ ගඟ. තණ්හා සැඩ ගඟ කොයි විදිහටද වළක්වන්නේ? සෝතානං කිං නිවාරණං, ඒක සම්පූර්ණයෙන් නැති කරලා දාන්නේ කොහොමද? නිවාරණය කරන්නේ කොහොමද ඒ තණ්හා සැඩ ගඟ? සෝතානං සංවරං බ්‍රූහි කියන සෝතා පිතියරි. ඒ සෝතය එමෙතන තණ්හා සැඩ ගඟ සංවර කරලා, ඒක වළක්වලා සංවර කරලා ඒකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා
ඇහුවා. ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා යානි සෝතානි ලෝකස්මින් සතිතේ සංනිවාරණං. මේ තණ්හා සැඩ ගඟ වළක්වන්න තියෙන්නේ සිහියෙන්, සතියෙන්. සතිතේ සංනිවාරණං. සෝතානං සංවරං බ්‍රූමි පඤ්ඤායේති පිතියරි. මේ තණ්හා සැඩ ගඟ මුළුමනින්ම සංවර කරලා මුළුමනින්ම ප්‍රහාණය කරන්න තියෙන්නේ ප්‍රඥාවෙන්. එහෙනම් බලන්න සතියෙනුත් ප්‍රඥාවෙන්. සිහියෙන් නුවණින්. සතිපට්ඨානෙ අපි ගියේ වර කතා කළා සතිපට්ඨානේ තුල මේක කොයි විදිහටද කෙරෙන්නේ කියලා. සතිපට්ඨානයේ තුල තියෙන භාවනා ක්‍රමවලින් කොයි විදිහටද මේක සිහිය පිහිටුවා ගනිමින් සතිය පිහිටුවා ගනිමින් ප්‍රඥාවෙන් දැකලා ප්‍රඥාවෙන් ඒ දිහා බලලා ප්‍රඥාවෙන් දැන් අවබෝධ කරගන්නේ කොයි විදිහටද කියලා මේ තණ්හාව ප්‍රහාණය කරන්න ක්‍රමය. ඒකත් අපි ගත්තා ධම්මානුපස්සනාවේ අයිති ඒ දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධයයි කියලා. මේ දෙකම අපි අරගෙන කතා කළා. දුක්ඛ සමුදය මේ අසකරනාසය දිවකය මනස කියන මේ ආයතනවල ඒ තමයි තණ්හාව හටගන්නේ. යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවිසමානා නිවිසති. එතකොට මේ ලෝකයේ පිය ස්වරූපයෙන් යුක්ත මිහිරි ස්වරූපයෙන් යුක්ත දේ තුල තණ්හාව හටගන්නවා, තණ්හාව බැසගෙන තියෙනවා. ඒක තමයි දුක්ඛ සමුදය. දුක්ඛ නිරෝධය තමයි ආන්නේ තණ්හාව තමයි ප්‍රහාණය කරන්න ඕනේ. යන් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුච්චමානා නිරුච්චති. ඒ ඇස කන නාසය දිවකය ප්‍රිය ස්වරූපයෙන් යුක්ත මිහිරි ස්වරූපයෙන් යුක්ත ඇස කන නාසය දිවකය මනසේ හටගත්තු තණ්හාව තමයි පහීයමානා පහීයති ප්‍රහාණය කරන්න තියෙන්නේ. නිරුච්චමානා නිරුච්චති නිරුද්ධ කරන්න තියෙන්නේ. ඒ තමයි තණ්හා නිරෝධය. එහෙනම් බලන්න එතකොට මේ තණ්හා සැඩ ගඟ හටගත්තේ ඇස කන නාසය දිවකය මනසේ ඒ ප්‍රිය ස්වරූපයෙන් යුක්ත මිහිරි ස්වරූපයෙන් යුක්ත දේවල් නිසා ඒ දේවල් ඊට පස්සේ ප්‍රහාණය කරන්න තියෙන්නේ අන්නේ තණ්හාව ප්‍රහාණය කිරීමෙන්. ඒ තණ්හා සැඩඟ ප්‍රහාණය කරන්න තින්නේ ඇස කන නාසය දිවකය මනසේ හටගත්තු තණ්හාව ප්‍රහාණය කිරීමෙන්. ওই ටික තමයි අපි කතා කළේ. එතකොට අද මේ සූත්‍ර දේශනාවේ ඉතිරි කොටස අපි සාකච්ඡා කරන්න යන්නේ. ඊට පෙර මම ඔබට කල්පනා කළා පොඩි ඒකට ප්‍රවේශයක් විදිහට පොඩි කරුණු ටිකක් කියන්න. බුදුරජාණන් වහන්සේගෙන් එක වෙලාවක භද්‍රක ගාමිණී කියලා කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් දුක ගැන ප්‍රශ්න කළා. දුක ගැන ප්‍රශ්න කළා. එතකොට මේ දුක ගැන ප්‍රශ්න කරද්දී බුදුරජාණන් වහන්සේ භද්‍රක ගාමිණීට කියනවා ගාමිණී අතීතයේ දුක හටගත්තේ මෙහෙමයි කියලා මම ඔබට කිව්වොත් කියන්න ගියොත් එහෙම ඔබ ඒ ගැන සැක හිතන්න පුළුවන්. ඒ ඔබට අතීතය පේන්නේ නැහැ. අතීතයේ මෙහෙම වුණාලු කියලා කිව්වට ඔබට ඒක ගැන විමතියක් හට ගන්න පුළුවන්. එහෙම වුණාද නැද්ද කවුද දන්නේ කියලා. අනාගතයේ දුක හටගන්නේ මෙහෙමයි කියලා කියන්න ගියත් ඒත් ඔබට ඒ ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ අනාගතයේ මෙහෙම වෙයිද නොවේද කියලා කවුද දන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගාමිණී මම ඔබට මේ වෙලාවේ මේ මොහොතේ දුක හටගන්නේ කොහොමද කියලා කියා දෙන්නම්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අර ඉලක්කයට මේ මොහොත අරමුණු කරගෙන මේ මොහොතේ දේ තමයි දේශනා කරන්නේ. ඒකමනේ දේශනා ගණනාවක තියෙන්නේ. අතීතං නාන්වා ගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං යදතීතං පහීනන්තං අපත්තංච අනාගතං පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. මතකද ඔබට? එම් සූත්‍ර දේශනාවක්. බද්දේකරත්ත සූත්‍රය. බද්දේකරත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අතීතං නාන්වා ගමෙය්‍ය අතීතය ආපහු වෙන්නේ නැහැ. නප්පටිකංකේ අනාගතං අනාගතේ තාම පැමිණිලා නැහැ. යදතීතං පහීනන්තං අතීතයේ ප්‍රහාණය වෙලා ගියා. අපත්තංච අනාගතං අනාගතයේ කිසා ප්‍රාර්ථනා කළ වැඩකුත් නැහැ. තාම ඇවිල්ලා නැහැ අනාගතය. අපි දන්නේ නැහැ ඒ විදිහට අපි හිතන විදිහට අනාගතේ උදා වේද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. පච්චුප්පන්නංච යෝ ධම්මං
ඒ කියන්නේ පච්චුප්පන්නංචෝ ධම්මං කියලා කියන්නේ මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. ඒක වර්තමානයේ කියලා අපි හඳුන්වුවාට වර්තමානයේ තමයි. හැබැයි වර්තමානයේ කියලා කිව්වොත් අපිට නිකන් තියෙන දෙයක් විදිහට සමහරට අර්ථයක් එන්න පුළුවන්. වර්තමානයේ කියන වචනේවත් මේ බුදුරජාන් වහන්සේ තෙන්ද පාවිච්චි කළේ පච්චුප්පන්නංචියෝ ධම්මං. පච්චුප්පන්නංච කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් මේ මොහොතේ හටගන්න. මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ. එතනනේ අතීතය ඒක ගෙවිලා ගියා. හරි? එහෙනම් අතීතය ගැන හිතලා තේරුමක් නැහැ. අනාගතය තව පැමිණලා නැහැ. නිසා අනාගතේ ප්‍රාර්ථනා කළ වැඩකුත් නැහැ. පච්චුප්පන්නංචියෝ ධම්මං මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේ ගැන පච්චුප්පන්නංචියෝ ධම්මං තත්ත විපස්සති. ඒ දේ ගැන ඒ මොහොතේ විදර්ශනාවෙන් වාසය කිරීම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේ ස්වභාවය ගැන කල්පනා කිරීම. එතකොට දැන් ඒක කියන්නේ වර්තමානයේ තුල වාසය කිරීම. වර්තමානයේ තුල වාසය කිරීම. ඒ කියන්නේ අර මේකෙත් හේමක සූත්‍රයේ මේ හේමක මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ. ඒ කියන්නේ මම ගොඩාක් තැන් වලට ගියා. එතකොට ඒ උදවිය ගොඩාක් තැන් වලින් මම මේ කරුණ අහන්න ගියාට පස්සේ ඒ අය ගොඩාක් දෙනෙක් කිව්වේ අතීතයේ මෙහෙම වුණා. අනාගතයේ මෙහෙම වෙනවා කියලා. මට ඒ වලින් වැඩක් නැහැ කිව්වා. ඉච්ඡාසි ඉති භවිස්සති. ඉච්ඡාසි අතීතයේ මෙසේ විය කියලා. ඉති භවිස්සති අනාගතයේ මෙහෙම වෙනවා කියලා. ගොඩක් තැන් වලින් මට කිව්වේ ස්වාමීනි මට ඒ වලින් වැඩක් නැහැ. ඒ වලින් තර්ක වැඩෙන එක විතරයි වෙන්නේ. ඒක නිසා නාහං තත්ත අබිරමින් ඒවට මම කැමති නෑ. මං සතුටු වෙන්නේ නෑ ඒ වලින්. නාහං තත්ත අබිරමින් මං වලින් සතුටු වෙන්නේ නෑ. ඒක නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මොහොතේ සිහියෙන් ඉඳලා මේ දුකින් නිදහස් වෙන්න මේ තණ්හා ප්‍රහාණය කරන්න විදියක් මට කියලා දෙන්න. ඒක තමයි හේමක මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ. ඒ කියන්නේ ප්‍රඥාවන්ත උදවිය නොනැති උදවිය පින්වත්නි මේ මොහොත ගැන සිහියෙන් ඉඳලා මේ මොහොත ගැන විදර්ශනාවෙන් ඉඳලා ප්‍රහාණය කරන්න දුක ප්‍රහාණය කරන්න ක්‍රමයක් තමයි හොයන්නේ. අතීතයේ දේවල් අනාගතයේ දේවල් ගැන විමසින්න එකක් නෙවෙයි තියෙන්නේ. ඒතර මේ මොහොතේ දේ තමයි දැන් පටිච්චසමුප්පාදයේ තුල තියෙනවා අතීතයට ණය පමුණුවා බලන එකක්. අතීතයට ණය පමුණුවලා බලනවා කියන්නේ මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ. ඒ කියන්නේ පටිච්චසමුප්පාද ස්වභාවය ඒ ක්‍රියාවලිය අතීතයේ සිදුුනේ මෙහෙමයි කියලා අතීතයට ගලපලා බලන එකක්. මත අතීතයේ මෙහෙමුණා කියලා හොයන එකක් නෙවෙයි. අනාගතයට ණය පමුණුවා කියලා කියන්නේ මේ මොහොතේ සිදු වුණේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය අනාගතයේත් මෙහෙම වෙන්නේ කියලා අනාගතයේත් මෙහෙම වේවි කියලා ණය පමුණුවලා බලන එකක් තියෙනවා. මත අනාගතයේ මෙහෙම වෙනවා කියලා හිතන එකක් නෙවෙයි. වර්තමානයේ තුල සිදුවෙන්නේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය අතීතයටත් අනාගතයටත් ණය පමුණුවලා බලන එකක් තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල තියෙන්නේ. ඉතින් මේ භද්‍ර ගාමිනීට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගාමිනී මම ඔබට මේ මොහොතේ දුක හට ගන්න විදිය කියලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිනී මේ ගමේ ඔබ ජීවත් වෙන මේ ගමේ ඔබට හිතවත් ප්‍රියමනාප හිතවත් උදවි ඉන්නවා නේද? ඔබේ ඥාතීන් හිත මිත්‍රාදීන් ඉන්නවා නේද? ස්වාමීනි ඉන්නවා. ගාමිනී ඒ උදවියට යම් කරදරයක් වුණොත් විපතක් වුණොත් එහෙම ඒකෙදි ඔබට දුක හට ගන්නවාද? ස්වාමීනි මට දුකක් හට ගන්නවා ඒ මොහොතේ. ඒ උදවිය මගේ ළඟම ඥාතීන් මගේ හිතවත් උදවිය. හරි? මං කැමැති උදවිය. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ගාමිනී මේ ගම් ප්‍රදේශයේ මේ ඔබේ ප්‍රදේශයේ ඔබට එච්චර හිතවත් නැති එච්චර ළඟ ඇසුරක් නැති දව බොහෝ පිරිස් ඉන්නව නේද? ස්වාමීනි ඉන්නවා. ගාමිනී කොහොමද? ඒ උදවියට දුකක් කරදරයක් ආවොත් එහෙම ඒකින් ඔබට මහා දුකක් හට ගන්නවද? අනේ ස්වාමීනි නෑ. ඒකෙදි මට එච්චර දුකක් හටගන්නේ නෑ. ඒකෙන් මං එච්චර හිතන්නේ නෑ. ඒක ප්‍රවෘත්තියක් විතරයි. සිද්ධියක් විතරයි. ඔක හොඳට තමන්ටත් ගලපලා බලන්නකෝ. තමන්ටත් ගලපලා බලන්න
තමන්ගේ කෙනෙකුට, තමන්ගේ දරුවෙකුට, තමන්ගේ දෙමාපියන්ට, තමන්ගේ සහෝදරයන්ට, තමන්ගේ ළඟම ඥාතීන්ට, තමන්ගේ හිතවත්ම කෙනෙකුට යම් කරදරයක් හටගත්තොත් එහෙම දුකක් හටගන්නවා. සමහරට ඒක දරා ගන්න බැරි දුකක් වෙනවා. ඒ කෙනා තමන්ට කොච්චර හිතවත්ද, කොච්චර ළඟද කියන එක මත ඒක දරා ගන්න බැරි දුකක් බවට පත් වෙනවා. නමුත් ඕනතරම් ලෝකේ ලංකාවේ වුණත් ඕනතරම් මිනිස්සු දුකටපත් වෙලා. ඕනතරම් මිනිස්සු දුකටපත් වෙලා ඉන්නවා. සමහරට අර කොරෝනා දවස්වල මේ 100 ගණන් මැරිලා යනවා. දැන් ලෝක ගත්තොත් ලක්ෂ ගණන් මැරිලා යනවා මිනිස්සු. නමුත් අපිට ඒක ප්‍රවෘත්තියක් විතරයි. ඒක ප්‍රවෘත්තියක් විතරයි. යුද්ධ කාලේ සමහරට යුද්ධ කාලේ මේ 100 ගණන් එක දවසේ මැරෙනවා. ඒක ප්‍රවෘත්තියක් විතරයි. එතකොට ඒ මොකද? බුදුරජාණන් වහන්සේ අහනවා ගාමිණී ඒ උදවිය කරදරයක් වුණාට පස්සේ ඔබට දුකක් හටගන්නේ නේද එච්චර? ස්වාමීනි නෑ. ඒ ගාමිණී ස්වාමීනි ඒක මගේ හිතවත් කට්ටිය නොවේ. මගේ ළඟ ඇලුම් කරන කට්ටිය නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආන්න ගාමිණී ඒකෙන් තේරුම් ගන්න ඡන්தோ හි මූලං දුක්ඛස්ස. ගාමිණී තේරුම් ගන්න ඡන්දය තමයි දුකට මුල කියලා. ඡන්දයයි දුකට මුල කියලා ඒකින් තේරුම් ගන්න කිව්වා. මේ බොහෝම සරල දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊපස්සේ ගාමිණී මේකට සතුටු වුණා. සතුටුලා බුදුරජාණන් වහන්සේට මේ කියනවා ගාමිණී ස්වාමීනි ඔක හරියටම හරි. ස්වාමීනි මම මේ පොඩි කාරණාවක් කියන්නම්කෝ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ඉන්නවා පුතෙක් චිරවාසී කියලා. මේ චිරවාසී කියන දරුවා ටිකක් ඈතක තමයි ඉන්නේ. සමහරට අධ්‍යාපනය ලබන්න ගිහිල්ලා වෙන්න ඇති. ටිකක් ඈතක තමයි ඉන්නේ. එතකොට මේ චිරවාසී බොහෝ කාලෙකින් පස්සේ තමයි ගෙදර එන්නේ. එතකොට මේ කාලය ඇතුළේ බොහෝ කාලයක් මට දකින්න නැහැ. තොරතුරක් හොයාගන්න නැහැ. එතකොට ස්වාමීනි මම සේවකයෙක් පිටත් කරලා යවනවා මේ චිරවාසීගේ තොරතුරු දැනගෙන ඉන්න කියලා. සුවදුක් දැනගෙන ඉන්න කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ මේ මගේ ගෝලයා සේවකයා ආපහු නිවසට එනකම් චිරවාසීගේ තොරතුරු සුවදුක් දැනගෙන ආපහු නිවසට එනකම් ස්වාමීනි මට ඉස්පහසුවක් නැහැ. මම මග බලාගෙන ඉන්නවා. අනේ කොයි වෙලාවද මෙයා එන්නේ කියලා මම මග බලාගෙන ඉන්නවා. ස්වාමීනි ඒකින ඇවිල්ලා මට චිරවාසී බොහොම සැපින් සතුටින් කරදරයක් නැතුව නිදුක්ව ඉන්නවා කියලා පණිවිඩය කිව්වට පස්සේ තමයි මගේ හිතේ සහනයක් ඇති වෙන්නේ. මගේ හිතේ සහනයක් ඇති. ඒ තරම් මට දුකක් හට ගන්නවා කිව්වා ඒ දරුවා ගැන හිතලා. ඒ දරුවට කරදරයක් වෙයිද කියලා හිතලා මට ඒ තරම් දුකක් හට ගන්නවා. දැන් ගාමිණී බුදුරජාණන් වහන්සේට මේ විදිහට මේ කිව්වා. අර තේරුම් ගත්ත විදිහට. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගාමිණී ඕකත් ඇත්ත තමයි. මම ඔබට තවත් කාරණාවක් කියන්නම්කෝ. ගාමිණී මේ ඔබගේ භාර්යාව ඒ කියන්නේ චිරවාසීගේ අම්මා. චිරවාසීගේ අම්මා ඔබගේ භාර්යාව ගැන අහලවත් නැති කාලේ. ඒ කියන්නේ ඔබලා විවාහ වෙන්න පෙර ඒ කියන්නේ ඒ චිරවාසීගේ මෑණියන් ගැන අහලවත් නැති කාලේ, දන්නේවත් නැති කාලේ. හරි? දන්නේවත් නැති කාලේ, අහලවත් නැති කාලේ ඒ චිරවාසීගේ මවට යම්කිසි කරදරයක් වුණොත්, දුකටපත් වුණොත් ඔබට ඒ කියන්නේ එහෙම හැඟීමක් තිබුණද? අනේ ස්වාමීනි නෑ මම දන්නේ නෑනේ. ඒ කෙනාට ඒ කාලේ දැන් මට මුණ ගැහෙන්න ඉස්සලා මම ඒ කෙනා ගැන දැනගන්න ඉස්සර වෙලා මං එහෙම කෙනෙක් ගැන දන්නේ නෑනේ. ඒක නිසා මට එහෙම දුකක් හටගන්නේ නෑ කිව්වා. ඒ කෙනා ගැන ඒ කෙනාට මේ කරදරයක් වුණාට මට එහෙම දුකක් හටගන්නේ නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිණී එතකොට දැන් ඒ චිරවාසීගේ අම්මට ඒ කියන්නේ ඔබේ භාර්යාවට කරදරයක් වුණොත් විපතටපත් වුණොත් එහෙම කොහොමද? අනේ ස්වාමීනි මට ගොඩාක් දුකක් හිතෙනවා කිව්වා. මම බොහෝ දුකටපත් වෙනවා කිව්වා. මගේ භාර්යාවට දුකක් කරදරයක් ආවොත් එහෙනම් මම බොහෝ දුකටපත් වෙනවා. මගේ භාර්යාවට විපතක් වුණොත් එහෙනම් මම බොහෝ දුකටපත් වෙනවා කියලා මේ ගාමිණී කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිණී අන්නෝකින් තීරුම් ගන්න. ඕකෙන් තීරුම් ගන්න. එහෙනම් අපිට මේ දුක හටගන්නේ ඡන්දයෙන් කියලා. පින්වත්නි මේ වදාළ මේ අවසාන කොටසින් ලොකු දෙයක් කියවෙනවා.
මේ අවසාන කොටසින් විශාල දෙයක් කියවෙනවා. ඒ තමයි දැන් බලන්න අර චිරවාසිගේ අම්මා මේ ගාමිණී දන්නේවත් නැති කාලේ මුණ ගැහිලා නැති දන්නේවත් නැති කාලේ ඒ කෙනාට දුකක් හටගත් මේ කරදරයක් වුණාට ගාමිණීට දුකක් හටගන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි ගාමිණීට. එතකොට කසාද බැන්තට පස්සේ මතන් දැන් වර්තමානයේ දැන් ඒ චිරවාසිගේ අම්මට කරදරයක් වුණොත් එහෙම ගාමිණී දුකටපත් වෙනවා. මොකද හේතුව? ඔන්න ඔතන තමයි තියෙන්නේ ගැඹුරු දහම් කොටස. ඔතන තමයි තියෙන්නේ ගැඹුරු දහම් කොටස. තේරුණානේ? එහෙනම් ඔන්න තේරුම් ගන්න අපේ ලෝකේ හැදෙන්නේ දුක හැදෙන්නේ කුමකින්ද? සලායතන වලට අරමුණු වන ලෝකේ හරහා. සලායතන වලට අරමුණු වන දේ හරහා මේ සියල්ල හටගන්නේ. එහෙනම් අපේ ලෝකය කියන්නේ අපිට දුක හටගන්නේ අපේ ලෝකය කියලා කියන්නේ ඇසට ඇසින් දැනගන්න දේ ඔස්සේ. කනින් දැනගන්න දේ ඔස්සේ. නාසයෙන් දැනගන්න දේ ඔස්සේ. දිවෙන් දැනගන්න දේ ඔස්සේ. කයින් දැනගන්න දේ ඔස්සේ. මනසින් දැනගන්න දේ ඔස්සේ. ඇස කන නාසය දිවකය මනසට අරමුණු වන වපසරිය අපේ ලෝකයයි. ඒ ටික ඔස්සේ තමයි මට දුක හටගන්නේ. ඒ ටික ඔස්සේ තමයි මගේ සසර ගමන තියෙන්නේ. එහෙම නැතුව මේ ලෝකයේ යම් තාක් අනන්තයේ දක්වා දේවල් තියෙනවද? ඒ දේවල් මට දේවල් නොවේ. මගේ සලායතනට අරමුණු නොවන තාක්කල්. එහෙනම් මට දෙයක් බවට පත් වෙන්නේ ඒ දේ මගේ සලායතනට අරමුණු වෙන්න පටන් ගත්තට පස්සේ. අරමුණු වීමත් එක්කයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් මේක තියෙන්නේ දැන් ඇසට අරමුණු වෙනවා කියලා කියන්නේ යම් රූපයක් ඇසට පේන යම් රූපයකට මානසිකාරය යොමු වුණාට පස්සේ ඒතන විඥානය හට ගන්නවා. අන්න එතන ඇස හටගත්තා, රූපය හටගත්තා. ඒ රූපය අපිට ප්‍රශ්නයක්. ඒ රූපය අපිට දුක හදලා දෙනවා. අන්නේ රූපය ඔස්සේ පංච උපාදානස්කන්ධය හැදෙනවා. කනට යම් ශබ්දයක් යොමු වුණාද එතන මානසිකාරය හට ගැනීමත් එක්ක ඒ ශබ්දයට අදාළ විඥාණය කනේ පිහිටනවා. අන්න එතන ප්‍රශ්නේ හට ගන්නවා. එතන කනහරහා පංච උපාදානස්කන්ධය හැදෙනවා. නාසයට ගඳ සුවඳක් යොමු වුණාට පස්සේ ඒට මානසිකාරය යොමු වෙලා ඒ මානසිකාරයේ ප්‍රත්‍යයෙන් නාසයේ විඥානය හට ගන්නවා. අන්න එතන අපිට ප්‍රශ්නේ හැදෙනවා. විඥානය හට ගැනීම ප්‍රශ්නේ හැදෙනවා. එතන දුක හට ගන්නවා. පංච උපාදානස්කන්ධය හැදෙනවා. මේ විදිහට ආයතන හයටම මානසිකාරයේ ප්‍රත්‍යයෙන් විඥානය පහළ වුණාද එතනදී ඔන්න හටගන්නවා. මොකද්ද? දුක හටගන්න හේතුවක්. බුදුරජාණන් වහන්සේ වදාලා මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. එහෙනම් මේ සියලු දේ සබ්බේ ධම්මා මට අයිති. මගේ ලෝකයේ තුල මගේ ලෝකය මොකද්ද? ඇසින් පේන රූප ලෝකය. කනින් අහන ශබ්ද ලෝකය. නාසයෙන් දැනෙන ගඳ සුවඳ ලෝකය, දිවට දැනෙන රස ලෝකය, කයට දැනෙන පහස ලෝකය, මනසෙත් අරමුණු ලෝකය. මේ තමයි මගේ ලෝකය. ඒ ලෝකය තියෙන්නේ මානසිකාර සම්භවා. මානසිකාරයත් එක්ක. මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. මානසිකාරයට යොමුුනේ නැත්නම් මානසිකාරය යොමුුනේ නැත්නම් ඒ කිසි දෙයක් මට අදාළ නැහැ. හරි? ඇසට පේන ඇසට ආලෝකයක් පතිත වෙනවෙන්න පුළුවනි. යම් රූපයකට අදාළ වර්ණයක් ඇසේ පතිත වෙනවෙන්න පුළුවනි. නමුත් ඒකට මානසිකාරය යොමු වෙලා නැත්තම් ඒකත් මට අදාළ නැහැ. එහෙනම් ඒක මට දෙයක් නොවේ. ඒක මට දෙයක් වෙන්නේ අන්න එතන තමයි ඇස හටගන්නෙත් රූපේ හටගන්නෙත්.
එතන තමයි කන හටගන්නෙත්, ශබ්දය හටගන්නෙත්. එතන තමයි නාසය හටගන්නෙත්, ගඳ සුවඳ හටගන්නෙත්. එතන තමයි දිව හටගන්නෙත්, රසය හටගන්නෙත්. එතන තමයි කය හටගන්නෙත්, පහස හටගන්නෙත්. එතන තමයි මනස හටගන්නෙත්, අරමුණු හටගන්නෙත්. පස්ස සමුදයා සබ්බේ ධම්මා. මෙතන හැදෙන්නේ මොකද්ද? ස්පර්ශය. මානසිකාර සම්බවා සබ්බේ ධම්මා. පස්ස සමුදයා සබ්බේ ධම්මා. ස්පර්ශයෙන් තමයි සියලු දේ සකස් වෙන්නේ. පස්ස සමුදයා සබ්බේ ධම්මා. සියලු දේ සකස් වෙන්නේ ස්පර්ශයත් එක්කයි. සියලු දේ සකස් වෙන්නේ ස්පර්ශයත් එක්කයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ ඉන්න කාලේ බ්‍රහ්මජාල සූත්‍රයේ ඔබ මේ අහලා ඇති. බ්‍රහ්මජාල සූත්‍රයේ දෙසටක් මිත්‍යා දෘෂ්ටි බුදුරජාණන් වහන්සේ එක වචන කීපකින් ඒ ඔක්කොම බැහැර කරනවා. එක වචන කීපකින් ඔක්කොම බැහැර කරනවා. එක එක දෘෂ්ටිය ගත්තොත් එහෙම ඒ දෘෂ්ටිය ඒ සියලු දෘෂ්ටි බුදුරජාණන් වහන්සේ එක වචන කීපකින් බැහැර කරනවා. එකක් දෘෂ්ටි බුදුරජාණන් වහන්සේ කඩන්නේ, බැහැර කරන්නේ වචන කීපකින්. මොකද්ද? ස්පර්ශය නිසා. පස්සපච්චය. තදපි පස්සපච්චය. එක දෘෂ්ටියක් ගන්නවා. ඒ දෘෂ්ටිය අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තදපි පස්සපච්චය. ඕකත් ස්පර්ශයෙන් හටගත්ත දෙයක්. තවත් දෘෂ්ටියක් ගන්නවා. ඒකත් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තදපි පස්සපච්චය. ඕකත් ස්පර්ශයෙන් හටගත්ත දෙයක්. එහෙනම් දෘෂ්ටි ගත්තත් මේ දේවල් ස්පර්ශයෙන් හටගන්න දේවල්. පස්ස සමුදයා සබ්බේ ධම්මා. පස්ස සමුදයා සබ්බේ ධම්මා. ඡන්ද මූලකා සබ්බේ ධම්මා. මේ හැම දෙයක් ඔස්සේම ඡන්දේ, ඡන්ද රාගයත් එක්ක තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඡන්ද රාගයත් එක්ක. හරි. ඡන්ද රාගයත් එක්ක තමයි එතන උපාදාන හැදෙන්නේ. රූපස්කන්ධය අපි ඉතිසලා කතා කරලා තියෙනවා. රූපස්කන්ධය රූප උපාදානීය බවට පත් වෙන්නේ ඡන්ද රාගයත් එක්ක. වේදනාස්කන්ධය වේදනා උපාදානස්කන්ධයක් බවට පත් වෙන්නේ ඡන්ද රාගයත් එක්ක. සංඥාස්කන්ධය සංඥා උපාදානස්කන්ධයක් බවට පත් වෙන්නේ ඡන්ද රාගයත් එක්ක. සංස්කාරස්කන්ධය සංස්කාර උපාදානස්කන්ධයක් බවට පත් වෙන්නේ ඡන්ද රාගයත් එක්ක. විඥානස්කන්ධය විඥාන උපාදානස්කන්ධයක් බවට පත් වෙන්නේ ඡන්ද රාගයත් එක්ක. සංයුත්ත නිකායේ 3 කන්ද සංයුත්තේට අයිති කන්ද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණනි මම ඔබට දේශනා කරන්නම් ස්කන්ධත් පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත්. පංචස්කන්ධය බුදුරජාණන් වහන්සේ විස්තර කරලා පංච උපාදානස්කන්ධය බවට එකපත් වෙද්දී වචන දෙකක් ඇතුළත් කරනවා බුදුරජාණන් වහන්සේ. ඒ තමයි සාසවා උපාදානීය. සාසවා උපාදානීය. ඔන්නතර තමයි ඡන්ද රාගය එක්ක හැදෙන තැන. ඡන්ද රාගයත් එක්ක හැදෙන තැන උතන. ඉතින් ඒක නිසා පින්වත්නි ඡන්ද මූලකා සබ්බේ ධම්මා. මේ හැම දෙයක්ම විඳීමට තමයි හේතු වෙලා තියෙන්නේ. හැම දෙයක්ම විඳීමට හේතු වෙලා තියෙන්නේ. ඒ වේදනාවත් එක්ක තමයි තණ්හාව හටගන්නේ. වේදනා පත්‍ය තණ්හා. හැම දෙයක්ම ස්පර්ශ ප්‍රත්‍යයෙන් විඳීම හට ගන්නවා. ආන්නේ විඳීමට හේතු වෙලා තියෙනවා මේ හැම දෙයක්ම. බුදුරජාණන් දේශනා කරනවා වේදනා සමෝසරණා සබ්බේ ධම්මා. වේදනා සමෝසරණා සබ්බේ ධම්මා. එහෙනම් ඔන්න බලන්න මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. පස්ස මූලිකා පස්ස සමුදයා සබ්බේ ධම්මා. ඡන්ද මූලිකා සබ්බේ ධම්මා. වේදනා සමෝසරණා සබ්බේ ධම්මා. මේ ටිකේ තියෙනවා සමස්ත ධර්මයේ. ටිකේ තියෙනවා. ඒක නිසා පින්වත්නි අපිට මේ සූත්‍ර දේශනා විතරි කොටසට අපි ප්‍රවිෂ්ඨ වෙන්න උපකාරයක් පිණිසයි මම මේ ටික ඔබට දේශනා කළේ කියා දුන්නේ. ඉතින් අජිත බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඊට පස්සේ තවත් ගාථාවකින් ප්‍රශ්නයක් අහනවා පඤ්ඤා චේව සති චේව නාම රූපංච මාරිස ඒතං මේ පුට්ටෝ පබ්‍රෝහි කත්තේතං උපරුජ්ජති. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ අජිත පඤ්ඤා චේව සති චේව නාම රූපංච මාරිස ප්‍රඥාවද සිහි නුවණද
නාම රූප යන මේවා යලි කිසිදා ඇති නොවන ලෙස නැති වෙන්නේ කොහේද? ප්‍රඥාවත් සිහියත් සිහිනුවණත් නාමයත් රූපයත් කියන මේවා නැවත කිසිදා හට නොගන්න විදිහට මුළුමනින්ම නැති වෙන්නේ කොහෙද? පඤ්ඤාචේව සතිචේව නාම රූපංච මාරිස ඒතං මේ පුට්ටෝ පබ්‍රූහි කත්තීතං උපරුජ්ජති. නිදුකාණෙනි මේ කරුණ මට පහදා දුන්න මැනවි සොඳින්. අන්න මේ ප්‍රඥාවත් සිහිනුවණත් නාමයත් රූපයත් කියන මේවා යලි කිසිදා හට නොගන්න විදිහට නැති වෙන්නේ කොහෙද කියලා අහන්නේ. නැති වෙන්නේ කොහෙද කියලා අහන්නේ. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමේතම් පඤ්ඤං අපුච්චි අජිතතං වදාමිතේ යත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. පින්වත් අජිතය දැන් ඔබ විමසුවේද යම් පැනයක් මවෙතින් අසනා ඒ පැන විසඳා පවසමි ඔබහට. කිසිදා ඇති නොවනා ලෙස නැති වෙයි නම් නාම රූප විඥානයේ නැතිවීමෙනි එලෙසින් නැති වී යන්නේ. විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. එහෙනම් නාම රූප මේ දේවල් යම් තැනකද නැති වෙන්නේ ඒ විඥානීය නිරෝධයෙන් තමයි මේ දේවල් නැති වෙන්නේ. විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. එතකොට පින්වත්නි මෙන්න මේ ටිකේ තියෙන ලොකු විශාල ගැඹුරු දහම් කරුණු ටිකක් අර්ථයක් මේකේ තියෙනවා. එතකොට මේ විදිහටම දැන් මේ ආකාරයෙන්ම මේ ප්‍රශ්නෙටම අදාළ සූත්‍ර දේශනා කීපයක් මේ බුද්ධ දේශනා තුළ තියෙනවා. හරි. ඒ කියන්නේ නාම රූප සහ විඥාණය මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ හටගන්න තැන මෙතන විසඳ ගන්න බැරිකම නිසා තමයි ලෝක සත්වයා මේ මහා දුකකටපත් වෙලා තියෙන්නේ. මේක තේරුම් ගන්න බැරි නිසා තමයි ලෝක සත්වයා මහා දුකකටපත් වෙලා තියෙන්නේ. මෙතන මේ අවුල ලියා ගන්න බැරිකම නිසා. පින්වත්නි සංයුත්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේ තුල තියෙනවා නගර සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක්. නගර සූත්‍රය මේ පිටුන් අහලා තියෙනවා. මේ නගර සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සම්බුද්ධත්වයට පෙර බෝසත් අවදී සම්බුද්ධත්වයට මේ වීරිය වඩද්දී මට මෙහෙම හිතුණා. හරි කිච්ඡං වතායන් ලෝකෝ ආපන්නෝ මේ ලෝක සත්‍යයා මහා විපතකට දුකකටපත් වෙලා ඉන්නවා. කිච්ඡං වතායන් ලෝකෝ ආපන්නෝ ජායතිච ඉපදෙනවා ජීයතිච දිරනවා මීයතිච මියනවා චවතිච චුත වෙනවා උපපජ්ජතිච යලි උපදිනවා. හරි අතච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්පජානාති ජරා මරණස්ස. පුත්‍රයන් දේශනා කරනවා අතච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්පජානාති. මේ ලෝක සත්‍යය මේ ජාති ඒ කියන්නේ ඉපදෙනවා ඊට පස්සේ ජරාවටපත් වෙනවා ජීයති මීයති මැරෙනවා ඊට පස්සේ චවති චුත වෙනවා උපපජ්ජති යලි උපදිනවා. මේක තමයි සසර ගමන. ඒතර මේ සසර ගමනේ යෙදිලා ඉන්න මේ ලෝක සත්වයා දන්නේ කියනවා අතච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්පජානාති. මේ දුකින් නිදහස් වෙන ක්‍රමයක් ගැන ලෝක සත්‍යය දන්නේ. මොන දුකින්ද? ජරා මරණස්ස. මේ ජරා මරණ දුකින් නිදහස් වෙන ක්‍රමයක් ලෝක සත්‍යය දන්නේ. කුදස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤායිස්සති ජරා මරණස්සාති. බුදුරජාණන් වහන්සේ කල්පනා කරන කොහොමද මම මේක ලෝක සත්‍යයට මේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන ක්‍රමයක් කියලා දෙන්නේ. බලන්න මේ බෝසතාණන් වහන්සේගේ සිතේ
සම්බුද්ධත්වයට පෙර බෝසතාණන් වහන්සේගේ සිතේ හටගන්නවා මෙවැනි කරුණාවක්. හරි? කුදස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤායිස්සති ජරා මරණසාති. කොහොමද මේ ලෝක සත්‍යයට මේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන ක්‍රමයක් මම කියලා දෙන්නේ. බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි මම එදා මේ විදිහට හිතලා බැලුවා. මේ විදිහට මං කල්පනා කළා. කොහොමද? කිම්හි නුකෝ සති ජරා මරණං හෝති කිම් පච්චයා ජරා මරණන්ති. කිම්හි නුකෝ සති ජරා මරණං හෝති. මේ ජරා මරණ පවතින්නේ කුමක් ඇති කල්හිද? කිම්හි නුකෝ සති ජරා මරණං හෝති කිම් පච්චයා ජරා මරණන්ති. කුමක් ප්‍රත්‍යෙන්ද ජරා මරණ හටගන්නේ? හරි? ඔන්න බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පෙර කල්පනා කරලා බලන විදිය. ඊපස්සේ බුදුරජාණන් දේශනා කරනවා මහණනි මම මේ විදිහට හිතුවා. තස්ස මයිහම් භික්කවේ යෝනිසෝ මනසිකාරා අහුස් පඤ්ඤාය අபிසමයෝ. මේ විදිහට යෝනිසෝ මනසිකාරයේ යෙදෙද්දී හරි යෝනිසෝ මනසිකාරයේ යෙදෙද්දී යෝනිසෝ මනසිකාරා අහුපඤ්ඤාය අபிසමයෝ. ප්‍රඥාවෙන් යෝනිසෝ මනසිකාරයේ යෙදි ප්‍රඥාවෙන් මම තේරුම් ගත්තා. එන්න බලන්න. හරි? ඒතර මේ විදර්ශනාවෙන් යෝනිසෝ මනසිකාරය කියන්නේ විදර්ශනාව. මේ විදර්ශනාවෙන් යෝනිසෝ මනසිකාරය කරද්දී ප්‍රඥාවෙන් මම තේරුම් ගත්තා. ප්‍රඥාවෙන් මම අවබෝධ කළා. මනසිකාර අහුපඤ්ඤාය අபிසමයෝ. මොකද්ද? ජාතියා කෝ සති ජරා මරණං හෝති ජාති පච්චයා ජරා මරණන්ති. මේ ජරා මරණයට හේතුව ජාතියයි කියලා. ජරා මරණයට හේතුව ජාතියයි කියලා. මම තේරුම්. මොකෙන්ද තේරුම් ගත්තේ? යෝනිසෝ මනසිකාරයෙන්. යෝනිසෝ මනසිකාරය කරද්දී ප්‍රඥාවෙන් තේරුම් ගත්තා. එහෙනම් මේ ජරා මරණ ජාති ජරා මරණ ජාති ව්‍යාධි මරණ මේ දේවල් මේ බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍මණය කරනකොට දැක්කා. හැබැයි අතන යෝනිසෝ මනසිකාරය කරද්දී ඒ බෝසතාණන් වහන්සේට යෝනිසෝ මනසිකාරයෙන් තේරුම් ගත්ත ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තා. ඉපදීම ඇති කල්හි ජරා මරණ ඇත. ඉපදීම ප්‍රත්‍යයෙන් ජරා මරණ වේ කියලා. ඉන්පස්සේ බෝසතාණන් වහන්සේ කල්පනා කළා කියනවා කිම්හිනිකෝ සති ජාති හෝති කිම්පච්චයා ජාතිති. මේ ජාතිය හටගන්නේ කුමක් හට ගැනීමෙන්ද? ජාතියේ කුමක් ඇති කල්ලි ජාතිය ඇතිද කියලා බෝසතාණන් වහන්සේ කල්පනා කළා. ඉන්පස්සේ බෝසතාණන් වහන්සේ කල්පනා වුණා කියලා කියනවා භවේ කෝ සති ජාති හෝති භවපච්චයා ජාතිති. මේ ඉපදීමට හේතුව භවයයි කියලා කල්පනා කළා. තේරුම් ගත්තා. අවබෝධ කරගත්තා. මොකෙන්ද අවබෝධ කරගන්නේ? ප්‍රඥාවෙන්. යෝනිසෝ මනසිකාරා අහුපඤ්ඤාය අபிසමයෝ. යෝනිසෝ මනසිකාරය තුලින් ඇතිවුණු ප්‍රඥාවෙන්. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම එදා බැලුවා කියනවා බෝසත් අවදී මේ භවයට හේතුව මොකක්ද කියලා. භවයේ පවතින්නේ කුමක් ඇති කල්හිද? කුමග්න ප්‍රත්‍යින්ද භවය හටගන්නේ කියලා. මන් තේරුම් ගත්තා කියනවා උපාදාන ඇති කල්හි භවය ඇත. උපාදාන හට ගැනීමෙන් භවය හටගනී කියලා. ඊපස්සේ බැලුවා කියනවා උපාදානිය හටගන්නේ ඇත්තේ කුමක් ඇති කල්හිද? උපාදානිය කිමක් ඇති කල්හි උපාදානිය හටගනීද කියලා. ඊපස්සේ තණ්හාව ඇති කල්හි උපාදානිය ඇත. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානිය හටගනී කියලා මම අවබෝධ කරගත්තා. ඊපස්සේ එහෙම බුදුරජාණන් දේශනා කරනවා තණ්හාවට හේතුව මම බැලුවා. තණ්හාවට හේතුව තමයි වේදනාව. වේදනාවට හේතුව මම බැලුවා. වේදනාවට හේතුව තමයි ස්පර්ශය. ස්පර්ශයට හේතුව මම බැලුවා. ස්පර්ශයට හේතුව තමයි ආයතන 6 සලආයතන. ආයතන 6ට හේතුව මම බැලුවා. ආයතන 6ට හේතුව තමයි නාම රූප. නාම රූප ඇති කල්හි ආයතන 6 ඇත. නාම රූප හට ගැනීමෙන් ආයතන 6 හටගනී. නාම රූප වලින් ආයතන හටගන්නේ. එනම් බලන්න නාමයත් රූපයත් ඇති තැන ආයතන 6 ඇත. ඒක මම අවබෝධ කරගත්තා කියනවා. ඉන්පස්සේ මම බැලුවා කියනවා නාම රූප වලට හේතුව මොකක්ද? කුමක් ඇති කල්හි නාම රූප ඇතද? කුමක් හට ගැනීමෙන් නාම රූප හටගනීද?
කිම් හිනුකෝ සති නාම රූපං හෝති කිම් පච්චයා නාම රූපಂತಿ කුමක් ඇති කල්හි නාම රූප ඇතද කුමක් හට ගැනීමෙන් නාම රූප හටගනීද ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්සමයම් භික්කවේ යෝනිසෝ මනසිකාරා අහුපඤ්ඤාය අபிසමයෝ මහණනි යෝනිසෝ මනසිකාරයෙන් ඉපදුණු ප්‍රඥාවෙන් මම තේරුම් ගත්තා කියනවා විඥානේ කෝ සති නාම රූපං හෝති විඥානපච්චයා නාම රූපಂತಿ විඥානේ ඇති කල්හි නාම රූප ඇත විඥානේ හට ගැනීමෙන් නාම රූප හටගනී ඉන්පස්සේ මම බැලුවා කියනවා කිම් හිනුකෝ සති විඥානං හෝති කිම් පච්චයා විඥානಂತಿ විඥානේ කුමක් ඇති කල්හි විඥානේ ඇතද ඇතිද කුමක් හට ගැනීමෙන් විඥානේ හටගනීද කියලා මම යෝනිසෝ මනසිකාරයෙන් බලද්දී මම අවබෝධ කරගත්තා කියනවා නාම රූපේ කෝ සති විඥානං හෝති නාම රූප පච්චයා විඥානಂತಿ නාම රූපේ ඇති කල්හි විඥානය ඇත නාම රූප ප්‍රත්‍යයෙන් විඥානේ හටගනී දැන් මෙතන තමයි තියෙන ප්‍රශ්නේ දෙගොන්න බලන්න නාම රූපයට හේතුව මොකක්ද කුමක් ඇති කල්හි නාම රූප ඇතද කුමක් හට ගැනීමෙන් නාම රූප හටගනීද කියලා මම බැලුවා ඒ බලනකොට මම අවබෝධ කරගත්තා විඥානයේ ඇති කල්හි නාම රූප ඇත විඥානයේ හට ගැනීමෙන් නාම රූප හටගනී ඉන්පස්සේ මම බැලුවා කුමක් ඇති කල්හි විඥානයේ ඇතද කුමක් හට ගැනීමෙන් විඥානයේ හටගනීද කියලා. ඒතර මම අවබෝධ කරගත්තා නාම රූපේ කෝ සති විඥානං හෝති නාම රූපච්චයා විඥානಂತಿ. නාම රූපේ ඇති කල්හි විඥානයේ ඇත නාම රූප හට ගැනීම විඥානයේ හටගනී. බලන්න. ඒතර විඥාණයට හේතුව නාම රූපයයි කියලා අවබෝධ කරගත්තා. ඊට පස්සේ බැලුවා නාම රූපයට හේතුව මොකක්ද කියලා. නාම රූපයට හේතුව විඥානයයි. විඥානයේ හට ගැනීමෙන් නාම රූපය හටගනී. නාම රූපය හට ගැනීමෙන් විඥානය හටගනී. මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හට ගන්නවා. නාම රූපය ඇති කල්හි විඥානය ඇත. විඥානයේ ප්‍රත්‍යයෙන් නාම රූපය හට ගන්නවා. විඥානය ඇති කල්හි නාම රූපය ඇත. බුදුරජාණන් දේශනා කරනවා තස්ස මයිහම් භික්කවේ ඒතද හෝසි මහණනි ඊට පස්සේ මට මෙහෙම හිතුණා පච්චුදා වත්තති කෝ ඉදං විඥානං නාම රූපම් හා නාපරං ගච්ඡති මේ විඥාණය නාම රූප ඉක්මවා යන්නේ නැහැ පච්චුදා වත්තති පොළාපනිනවා ආපහු එනවා ආපහු හැරෙනවා පච්චුදා වත්තති කියලා කියන්නේ ආපහු හැරෙනවා ඒ දෙක අතර තියෙන්නේ ආපහු හැරෙනවා පච්චුදා වත්තති කෝ ඉදං විඥානං නාම රූපම් හා නාපරං ගච්ඡති මේ විඥාණය නාම රූපයේ හැර යන්නේ නැහැ ආපහු හැරෙනවා ගච්ඡති එත්තවතා ජයේතවා එතකින්ම එපමණකින් කොපමණකින්ද විඥානයේ ප්‍රත්‍යයෙන් නාම රූප හට ගැනීමනුත් නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හට ගැනීමනුත් විඥානයේ නාම රූපය එකිනෙකා පරයා නොයාම එතකින් එපමණකින් එතකින් එත්තවතා ජයේතවා එතකින්ම ඉපතේ ජයේතවා ජීයේතවා දිරයි මියේතවා මියයි චවේතවා චුතවේ උපපජ්ජේතවා යලි උපති යදිදං නාම රූපච්චයා විඥානං විඥානපච්චයා නාම රූපං එහෙනම් ජායේතවා ජීයේතවා මීයේතවා චවේතවා උපපජ්ජේතවා යම් ඉපදීමක් ඇද්ද ජරාවට පත්වීමක් ඇද්ද ජීයේතවා මීයේතවා මියාමක් ඇද්ද චවේතවා චුතවීමක් ඇද්ද උපපච්චේතවා යලි උපතක් ඇද්ද මේ සියල්ල හටගන්නේ එපමණකින් කොපමණකින්ද නාම රූපච්චයා විඥානං විඥානපච්චයා නාම රූපං
ඔපමණකින්. ඔන්න ඔය දෙක ඇතිද යම් තැනක ඔය දෙක තියෙනවාද? ඒ කියන්නේ විඥානයයි නාම රූපයි එකට හේතු වෙලා එකට එකක් හේතු වෙලා පවතිනවාද? ඒ තාක් ඉපදිනවා, දිරනවා, මිය යනවා, චුත වෙනවා, යලි උපදිනවා. එහෙමනම් කඩන්න තියෙන්නේ කොතනද? ඔතන. කඩන්න තියෙන්නේ ඔතන. ආන්න ඕක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන ඊ타ත්ම නුවණින් විමසා බැලිය යුතු දහම් කොටස. නාම රූපයයි විඥානයයි තේරුම් අරගෙන ඒ නාම රූපයෙන් විඥානය වෙන් කිරීම. වෙන් වුණොත් හරි. නල කලාප සූත්‍රයේ තියෙනෙත් ඔන්න ඔය කාරණාවයි. බටමිටි දෙක එකට හේතු කරලා තියෙනවා. හේතු කරලා තියෙනකම් පැවැත්ම තියෙනවා. එක බටමිටියක් ඇද්දොත් පැවැත්ම ඉවරයි. අනිත් බටමිටියත් වැටෙනවා. හේතු වෙන්න තැනක් නැහැ. හේතු වෙන්න දෙයක් නැහැ. අපි එදත් කිව්වා නාම රූප පිළිඹු වෙන්නේ විඥානයේ. විඥානයේ මැවෙන නාම රූපයන්ගේ පිළිබිඹුව තමයි මේ ලෝකය හදන්නේ. හැබැයි ඒක ඇත්තක් නොවේ. ඒක බොරුවක්. ඒක ඇත්තක් නෙවෙයි. හැබැයි ඒක ඇත්තයි කියලා අපි හිතන් ඉන්නවා. අනත්තනී අත්තමානී පස්ස ලෝකං සදේවකං. අනත්තනී අත්තමානී පස්ස ලෝකං සදේවකං නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. ද්වේතානුපස්සනා සූත්‍රයේ දත් අපි කතා කළා මේ කොටස. හරි? අනත්තනී අත්තමානී අනාත්ම වූ දේ ගැන ආත්මයක් ඇත කියලා ආත්ම දෘෂ්ටියෙන් අනත්තනී අත්තමානී පස්ස ලෝකං සදේවකං හිතාගෙන ඉන්න. හරි? හිතාගෙන ඉන්න ලෝක සත්‍යය දෙස බලන්න. පස්ස බලන්න. පස්ස ලෝකං සදේවකං මේ දෙවියන් සහිත ලෝකයා දෙස බලන්න. කොහොමද හිතාගෙන අනත්තනී අත්තමානී අනාත්ම වූ දේ ගැන ආත්මයක් ඇත කියන හැඟීමෙන් එන්න මේ දෙවියන් සහිත ලෝක සත්‍යය දෙස බලන්න. නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. නිවිට්ටං නාම රූපස්මින් නාම රූපයෙන් මැවෙන විඥානී පිළිබිඹු වන මේ ලෝකය. නාම රූපයෙන් මැවෙන විඥානීය පිළිබිඹු වන මේ ලෝකය ඉදං සච්ඡන්ති මඤ්ඤති. මේක ඇත්තයි කියලා හිතාගෙන ඉන්නවා. මඤ්ඤති කියලා කියන හිතා ගැනීමක් තියෙනවා. ඉදං සච්ඡන්ති මඤ්ඤති. මේක ඇත්තයි කියලා හිතා ගැනීමක් තියෙනවා. යේනේහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යම් විදිහකට හිතාගන්නේ ඒකම අන්‍ය ස්වභාවයක් ගන්නවා. තතෝ තං හෝති අඤ්ඤතා තංහි තස්ස මුසා හෝති. ඒක නිසා ඒක බොරුවක්. ඇත්තයි කියලා හිතාගෙන ඉන්න අර නාම රූපයෙන් විඥානීය තුල පිළිබිඹු වන ලෝකය ඇත්තයි කියලා හිතන් ඉන්නවා. නමුත් ඒක බොරුවක්. තංහි තස්ස මුසා හෝති. ඒක බොරුවක්. මෝස ධම්මංහි ඉත්තරං. ඒක මුලාවටපත් වීමක්. ඒක මුලාවටපත් වීමක්. නමුත් මේ ලෝක සත්‍ය දෙවියන් සහිත ලෝක සත්‍යය දෙවියන් මිනිසුන් කියලාකොට බුදුරයන් වහන්සේ ධර්මය අපිට කතා කරන්න පුළුවන් නේ දෙවි මිනිසුන් එක්ක විතරනේ. සියලු ලෝක සත්‍යයේ ස්වභාවය ඔක තමයි. නිරේ ගත්තත්, තිරිසන් ලෝක ගත්තත්, പ്രേත ලෝක ගත්තත්, අසුර ලෝක ගත්තත් සතර පහේ ස්වභාවයත් ඔකමයි. මොකද්ද? නාම රූපේ මැවෙන විඥානයේ පිළිබිඹුන ලෝකයේ සත්‍යයි කියලා හිතාගෙන සිටීම. ඒක ඇත්තයි කියලා හිතයි. නමුත් ඒක බොරුවක්.
උත්තං හිතස්ස මුසා හෝති. ඒක බොරුවක්. ඔන්න ඔය බොරුව තේරුම් ගැනීම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ. ඔය බොරුව තේරුම් ගැනීම. ඉතින් පින්වත්නි මේ අර තව සූත්‍රයක් මට මතක් වෙනවා. ඒ තමයි ගටිකාර සූත්‍රය. ගටිකාර සූත්‍ර කීපයක් තියෙනවා. මට මතක විදිහට 3ක් විතර තියෙනවා. ගටිකාර සූත්‍ර. ඒකේ මජ්ක්‍ධිම නිකායේ තියෙන ගටිකාර සූත්‍රය. ඒ සූත්‍රය තමයි අර විපස්සී බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකයා වුණු ඒ ගටිකාර ගැන සඳහන් වෙන්නේ. ඒ ගටිකාර ගැනම තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. ගටිකාර කියන බ්‍රහ්මයා, ගටිකාර බ්‍රහ්ම රාජයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. මේක තියෙන්නේ සංයුත්ත නිකායේ එකේ දේවපුත්ත සංයුත්තේ. දේවතා සංයුත්තෙත් මේ සූත්‍ර දේශනාව තියෙනවා. දේවපුත්ත සංයුත්තෙත් මේ සූත්‍ර දේශනාව තියෙනවා. එතකොට මේ දේවපුත්ත සංයුත්තේ තියෙන සූත්‍ර දේශනාව තමයි මම මේ ඔබට කියා දෙන්නේ, මතක් කරන්නේ. එතකොට මේ ගටිකාර බ්‍රහ්ම රාජ්‍යය බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ළඟ වන්දනා කරලා කියා හිටිනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, භික්ෂුන් වහන්සේලා 7 නමක් අවිහ බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. අවිහ බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. උපක, උපගණ්ඩ, පුක්කුසාති, බද්ධිය, බද්ධදේව, බහුදන්ති, පිංගිය කියන මේ ස්වාමීන් වහන්සේලා 7 නම ඉපදුනා බ්‍රහ්ම ලෝකේ. මේ භික්ෂුන් වහන්සේලා 7 නම අවිහ බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. ඒතකොට අවිහ බ්‍රහ්ම ලෝකේ ඉපදෙන්න නම් මේ භික්ෂුන් වහන්සේලා අනාගාමී වෙලා ඉන්න ඕනේ. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ට කියන මේ බ්‍රහ්ම ලෝක අනාගාමී උදවිය මේ උපදින සුද්ධාවාස බ්‍රහ්ම ලෝකය. ඒතර මේ ගටිකාර බ්‍රහ්ම රාජ්‍යයත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙනේ ඉන්නේ. අවිහ බ්‍රහ්ම ලෝකෙ තමයි ගටිකාර බ්‍රහ්ම රාජ්‍යයත් ඉන්නේ. ඒතර ඔබ මේ කතාව දන්නවා මම හිතන්නේ. විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකයා වුණේ මේ ගටිකාර. හරි, දුප්පත් තරුණෙක්. මේ ගටිකාරගේ යාළුවා තමයි ජෝතිපාල. ජෝතිපාල කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ බෝසත් කාලේ. ඒතර මේ ගටිකාර තමන්ගේ අන්ධ අම්මයි තාත්තයි පෝෂණය කරනවා. මේ ගටිකාර වළං හදන කෙනෙක්. වළං හදලා විකුණලා තමන්ගේ අම්මයි තාත්තයි පෝෂණය කරනවා. විකුණනවා කියලා කොට සල්ලි වලට විකුණනවා නෙවෙයි. වළං හදලා ඒ වළං තියලා තියෙනවා අපිට ඕන කරන බඩු ගෙනල්ලා තියලා මේ වළං අරන් යන්න කියලා. අත නම් මේ විදිහට බිස්නස් කරන්න බෑ. වෙනදාම කරන්න බෑ අද නම්. ඒත් එදා ඒ විදිහට පුළුවන් වෙලා තියෙනවා. එතකොට මේ ගටිකාර දුප්පත්. ඒතරේ දුප්පත් ගටිකාර තමයි බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකයා. විශ්වාසවන්තම දායකයා. හරි. සමහර දවස්වලට බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටිය තෙමෙනවා. ගන්ධ කුටිය තෙමෙද්දී ඒකට පිදුරු දිරලා ගන්ධ කුටියේ තෙමෙද්දී ගටිකාරගේ ගෙදරට වහලා තියෙන පිදුරු ටික ස්වාමීන් වහන්සේලා අරන් යනවා. වහලට නැගලා ගලවගෙන අරන් යනවා. බුදුරජාණන් වහන්සේ කුටිය වහන්න කියලා. ගටිකාර සතුටු වෙනවා. අනේ කොයිතරම් භාග්‍යතුන් වහන්සේ මට සමීපද. භාග්‍යතුන් වහන්සේ කොච්චර මට සමීපද කියලා සතුටු වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ නිසා මගේ වහලේ පිදුරු ටිකවත් තියාගන්න නැහැ නේ කියලා එහෙම සිතිවිල්ලක්වත් නැහැ. එහෙම සිතිවිල්ල අන්න ශ්‍රාවකයෝ. හරි, මේ ගටිකාර එවැනි ඒ මට්ටමේ හිටපු ශ්‍රාවකෙක්. මේ ගටිකාරගේ යාළුවා තමයි ජෝතිපාල. ජෝතිපාල බුදුරජාණන් වහන්සේ දකින්න යන්න කැමති නැහැ. බුදුරජාණන් වහන්සේ දකින්න යන්න කැමති නැහැ ජෝතිපාල. දැන් ගටිකාරගේ පෙරැත්තට තමයි බුදුරජාණන් වහන්සේ දකින්න ජෝතිපාල මේ ගියේ. ඒ කතාව මම මෙතන කියන්න යන්නේ නැහැ ඔබට. කොහොම තමයි සිද්ධිය. ඒතර මේ ගටිකාරයේ ජීවිතේ අනාගාමී වෙලා හිටියේ. අනාගාමී වෙලා හිටපු ගටිකාර ඒ ජීවිතේ කලුරිය කරලා මේ අවිහ බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. හරි. එතකොට අපේ බෝසතාණන් වහන්සේ එදා බුදුරජාණන් වහන්සේ බලන්නවත් යන්න කැමති නැතුව හිටපු ජෝතිපාල මේ මීට කල්ප 91කට ඉස්සරලා
කල්ප 91ට ඉස්සෙල්ලා බුදුරජාන් වහන්සේ දකින්නවත් යන්න කැමති නැතුව හිටපු ජෝතිපාල සම්බුද්ධත්වයටපත් වෙනවා. සංසාරේ ස්වභාවය. හරි. එදා ඒ ජෝතිපාල කොහොමද කිව්වේ? ඔය මුඩුමහණු බලන්න මම යන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට මුඩුමහණු කියලා නිග්‍රහ කරපු ජෝතිපාල ඊට කල්ප 91කට පස්සේ සම්බුද්ධත්වයටපත් වෙනවා. හරි. එතකොට මේක තමයි සසර ස්වභාවය. සංසාර ස්වභාවය. ආන්නේ ගටිකාර අර අවිය බ්‍රහ්ම ලෝකේ ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මෙන්න මේ භික්ෂුන් වහන්සේලා 7 බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. අවිය බ්‍රහ්ම ලෝකේ ඉපදලා එහෙන් දුක කෙලවර කරලා රහත්ත්වයටපත් වෙලා පිරිනොම් පෑවා කියන. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා කාගේ ශාසනික ධර්මයක් අහලාද? දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ ආපු බ්‍රහ්ම රාජයා ගැන බැලුවේ නැහැ. කවුද මේ ඉන්නේ කියලා බැලුවේ නැහැ. බලන්න නැතුව බුදුරජාණන් වහන්සේ අහනවා මේ කාගේ ශාසනික ධර්මයක් අහලාද? ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනික ධර්මය අහලා. ගටිකාර කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනික ධර්මය අහලා. මොකක් අහලාද? මොකක් අහලාද? අන්න ගටිකාර බුදුරජාණන් වහන්සේට හෙන්න දේශනා කරන කියනවා යත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති තන්තේ ධම්ම ඉදඤ්ඤාය අච්චිද්දං භව බන්ධනං. ගටිකාර කියනවා යත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති යම් තැනක නාමයයි රූපයයි ඉතුරු නැතුව උපරෝධණය වෙනවාද ප්‍රතිෂ්ඨාවක් නොලබයිද අශේෂං උපරුජ්ජති තන්තේ ධම්ම ඉදඤ්ඤාය ආන්නේ ධර්මය අහලා යොදවිය මේ භවබන්ධනයේ සින්දා කියලා ගටිකාර බුදුරජාණන් වහන්සේට කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගටිකාරගෙන් අහනවා මේ ඔබ මහා ගැඹීර දෙයක් නෙමෙයි කියන්නේ. ඔබ ගැඹීර මේ ධර්මයක් නෙමෙයි කියන්නේ. ඔබ කවුද කියලා ඇහුවා බුදුරජාණන් වහන්සේ. ඒක ගටිකාර කියනවා ස්වාමීනි අඳුරගන්න බෑ මම තමයි ගටිකාර. ඔබ වහන්සේගේ අර පෙර යාළුවා. ඔබ වහන්සේගේ අර පෙර ජීවිතයේ යාළුවා. ඒ ගටිකාර තමයි මම. බ්‍රහ්ම ලෝකේ ඉපදුණු මේ ගටිකාරයි මම කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ තමයි ගටිකාරව අරමුණු කරන්නේ, දැනගන්නේ. හරි? එතකොට මේ ගාථාවේ තියෙන්නේ යත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති තන්තේ ධම්ම ඉදඤ්ඤාය අච්චිද්දං භවබන්ධනං. එතකොට නාම රූප අශේෂං ඉතිරි නැතුව ටිකක්වත් ඉතිරි නැතුව කොතනද උපරෝධණය වෙන්නේ? උපරුජ්ජති. උපරෝධණය වෙන්නේ. ඒ කියන්නේ නැති වෙන්නේ. පිහිටක් නොලබන්නේ කොතනද? ආන්නේ ධර්මය දැනගෙන ඒ උදවිය එහෙන් නිදහස් වුණා කියන. එතකොට බලන්න දැන් මේ ගටිකාර මේ ධර්මයේ ඉගෙන ගත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් නොවේ. විපස්සී බුදුරජාණන් වහන්සේ ශාසනය. ඒතර විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනෙත් දේශනා කළේ මේ ධර්මයමයි. විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනෙත් දේශනා කළේ මේ ධර්මයමයි. බුද්ධ ශාසනයෙන් ශාසනයට ධර්මය වෙනස් වෙන්නේ නැහැ. ශාසනයෙන් ශාසනයට ධර්මය වෙනස් වෙන්නේ නැහැ. ගටිකාර මේ නාම රූප විඥාන මේ දහම් කොටස් ඇහුවි විපස්සී බුදුරජාණන්. ඒතර මේ දහම් කොටස් අහලා තමයි ගටිකාර අනාගාමී වුනේ. අනාගාමී වෙලා අවිය බ්‍රහ්ම ලෝකෙ ඉපදුනේ. ඒක නිසා තමයි ඒ ගටිකාර දැනගත්තේ මේ දහම් කොටස් අහලා තමයි මේ ස්වාමීන් වහන්සේලා 7 නමත් අනාගාමී වෙලා බ්‍රහ්ම ලෝකෙ ඉපදලා අවිය බ්‍රහ්ම ලෝකෙ ඉපදලා අරහත්ත්වයටපත් උනේ කියලා දැනගත්තේ ඒක නිසා. ඒක නිසා පින්වත්නි මේ දහම් කරුණු ගොඩාක් සූත්‍ර දේශනාවල තියෙන දහම් කරුණු ටිකක් මේ තියෙන. තවත් සූත්‍රයක් තියෙනවා. ඒ තමයි දීඝනිකායේ පළවෙනි පොත් වහන්සේ තුල සීලකන්දේ තියෙනවා සූත්‍ර දේශනාවක් කේවඩ සූත්‍රය කියලා. ඒතර මේ කේවඩ සූත්‍රයේ අවසානයේ තියෙනවා එක්තරා වැදගත් දහම් කොටසක්. හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතීතයේ හිටියා කියනවා එක්තරා භික්ෂුන් වහන්සේ නමක්. ඒ භික්ෂුන් වහන්සේගේ සිතේ මේ ප්‍රශ්නයක් හටගත්තා. ඒ ප්‍රශ්නේ තමයි මේ නාම රූප
මේ සතර මහා භූත හරි සතර මහා ධාතුන් කොතනද ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන්නේ? සතර මහා ධාතුන් කොතනද ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන්නේ කියලා ප්‍රශ්නයක් හටගත්තා. මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? මේක මෙහි මනුස්ස ලෝකේ කායිමත් අහන්න නැතුව දෙවි කෙනෙක් ළඟට ගියා. ඒ දෙවි කෙනෙක් ළඟට ගිහිල්ලා ඒ දෙවියන්ගෙන් අහනවා අර ස්වාමීන් වහන්සේ කත්තනකෝ ආවුසෝ ඉමේ චත්තාරෝ මහා භූතා අපරිසේසං නිරුද්ධಂತಿ. මේ ආයුෂ්මත්නි අර දෙවියන්ගෙන් අහනවා ස්වාමීන් වහන්සේ ආයුෂ්මත්නි මේ සතර මහා භූත ටිකක්වත් ඉතිරි නැතුව අපරිසේසා ශේෂ වෙන්නේ නැතුව නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා. ඊට මේ දෙවියා කියනවා අනි මම ඕක දන්නේ නැහැ. ඕක ගැන දැනගන්න යන්න සතර මහා මේ චාතුම් මහරජික දෙවිවරුන් ළඟට. ඊට පස්සේ චාතුම් මහරජික දෙවිවරුන් ළඟට ගිහිල්ලා චාතුම් මහරජික දෙවිවරුන්ගෙන් අහනවා කතනුකෝ ආවුසෝ ඉමේ චත්තාරෝ මහා භූතා අපරිසේසා නිරුද්ධಂತಿ. ආයුෂ්මත් මේ සතර මහා භූත ඉතිරි නැතුව නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා. ඒ සතරවරන් දෙවිවරු කියනවා අපි ඔකට දන්නේ නැහැ. ඔය කාරණා අපි දන්නේ නැහැ. ඕක දැනගන්න යන්න සක්දෙවිඳු ළඟට. සක්‍රදෙවිය ළඟට යනවා. සක්‍රදෙවිය ළඟට ගිහිල්ලා සක්‍රදෙවියන් අහනවා මේ සතර මහා භූත ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා. සක්‍රදෙවිය කියන මම ඕක දන්නෙත් නැහැ. ඕක දැනගන්න යන්න සුයාම දෙවිය ළඟට. යාම දෙවිය ලෝකෙට. හරි යාම දෙවිය ලෝකෙට යනවා. යාම දෙවිය ලෝකෙමුත් ඒ විදිහටම උත්තර දෙනවා. සුයාම දිව්‍ය රාජයා. ඊපස්සේ සුයාම දිව්‍ය රාජයා කියන ඕක දැනගන්න යන්න තුසිත දිව්‍ය ලෝකෙට. දැන් තුසිත දිව්‍ය ලෝකෙ ගිහිලා සන්තුෂ දිව්‍ය රාජයෙන් අහනවා. සන්තුෂ දිව්‍ය රාජයෙන් අහපුවාම සන්තුෂ දිව්‍ය රාජයා කියන මම ඕක දන්නේ නැහැ. ඕක දැනගන්න යන්න නිම්මාන රති දිව්‍ය ලෝකෙට. නිම්මාන රති දිව්‍ය ලෝකෙට ගිහිල්ලා සුනිම්මිත දිව්‍ය රාජයෙන් අහනවා. සුනිම්මිත දිව්‍ය රාජයා කියන මම ඕක දන්නෙත් නැහැ. ඕක දැනගන්න යන්න වසවත්ති දිව්‍ය ලෝකෙට. වසවත්ති දිව්‍ය ලෝකෙට ගිහලා වසවත්ති දිව්‍ය පුත්‍රයන් අහනවා මේ ප්‍රශ්නෙම. එතකොට වසවත්ති දිව්‍ය පුත්‍රයා කියන මම ඕක දන්නේ නැහැ. ඕක දැනගන්න යන්න බ්‍රහ්ම ලෝකෙට. මහා බ්‍රහ්මයා මුණ ගැහෙන්න. දැන් මේ ස්වාමීන් වහන්සේ මහා බ්‍රහ්මයා මුණ ගැහෙන්න යනවා. මහා බ්‍රහ්මයා මුණ ගැහෙන්න ගිහිල්ලා මහා බ්‍රහ්මයාට මේගෙන් අහනවා කත්තනකෝ ආවසෝ මේ චත්තාරෝ මහා භූතා අපරිසසා නිරුද්ධಂತಿ. මේ සතර මහා භූත ඉතිරි නැතුව නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා. මහා බ්‍රහ්මයා කියනවා මමයි ලෝකයේ මැව්වේ. මමයි ලෝකයේ මගේ වසඟේ තමයි තියෙන්නේ ලෝකය. මම තමයි ලෝකයට ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ. හරි. ඒක නිසා මේ මම මැරෙන්නේ නැහැ. හරි. මම ස්ථිරයි. දැන් මෙහෙම කියාගෙන යනවා. අර ස්වාමීන් වහන්සේ කියන මට ඕකෙන් වැඩක් නැහැ. මට ඕනේ මේ ප්‍රශ්නෙට උත්තරي දැනගන්නයි කියලා ප්‍රශ්නේ ආපහු අහනවා. මහා බ්‍රහ්මයා ආපහු අර ටිකම කියනවා. හරි. ආපහු අර ස්වාමීන් වහන්සේ අහනවා. මහා බ්‍රහ්මයා ආපහු ඒ ටිකම කියනවා. ඊයින් පස්සේ මොකද කරන්නේ? අර ස්වාමීන් වහන්සේ ආපහු ඒ ප්‍රශ්නේ මහද්දී මහා බ්‍රහ්මයා මොකද අර ස්වාමීන් වහන්සේගේ අතින් අල්ලගෙන පැත්තකට එක්කන් ගිහිල්ලා කියනවා මේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ හිතන් ඉන්නේ මං ඔක්කොම දන්නවා කියලා. අපිත් හිතන් ඉන්නේ එහෙමනේ. නේ? දෙවියන් බ්‍රහ්මයෝ ඔක්කොම දන්නවා කියලා හිතන් ඉන්නේ. එතකොට මේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ හිතන් ඉන්නේ මං ඔක්කොම දන්නවා කියලා. නමුත් ඕකට උත්තරී මම දන්නේ නැහැ. ඕකට උත්තරී මම දන්නේ නැහැ. ඇයි මෙහි ආවේ? යන්න බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහන්න කිව්වා ඔකට උත්තරේ. ඊන් පස්සේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ හොයාගෙන වැඩිය. බුදුරජාණන් වහන්සේ හොයාගෙන වෙන්න බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා කත්තනුකෝ භන්තේ ඉමේ චත්තාරෝ මහා භූතා අපරිසා නිරුද්ධ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සතර මහා භූත ටිකක්වත් ඉතිරි නැතුව කොහෙද නිරුද්ධ වෙන්නේ කියලා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ අර මේ ස්වාමීන් වහන්සේට අර නැවකට අරන් යන කුරුල්ලක උපමාකුත් දේශනා කළා. රවුම් ගහලා ආපහු මතින්න මාව නේද කියලා. මේ එහෙම මේ දේශනා කළා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව ඔය ප්‍රශ්නේ වැරදි. ප්‍රශ්නේ ওই විදිහට අහන්න බෑ. සතර මහා භූත නිරුද්ධ වෙන තැනක් ගැන අහන්න බෑ. ඒසාව ප්‍රශ්නේ වැරදි. ප්‍රශ්නේ අහන්නකෝ මේ විදිහට. කොයි විදිහටද? කත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගහදති කත්ත දීගංච රස්සංච අනුන්තූලං සුභාසුභං කත්ත නාමංච රූපංච අසේසං උපරුච්චති. ඔන්න ඔය විදිහට ප්‍රශ්නේ අහන්න කිව්වා. ප්‍රශ්න නිවැරදි කළා බුදුරජාණන් වහන්සේ.
සතර මහා භූත පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත නිරුද්ධ වෙන තැනක් අර්ථ දක්වන්නේ නැහැ. එහෙනම් කත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නඝාදති. අහන්න කිව්වා මේ පඨවි ආපෝ තේජෝ වායෝ මේ සතර මහා භූත කොහෙද ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ? නිරුද්ධ වෙනව නෙවෙයි. කොතනද පිහිටන්නේ නැත්තේ? නිරුද්ධ වීමක් නෙවෙයි. හරි පිහිටන්නේ නැත්තේ, පිහිටක් ලබන්නේ නැත්තේ කොහෙද? කත්ත දීගංච රස්සංච අනුන් තූලං සුභාසුභං. කත්ත නාමංච රූපංච අසේසං උපරුච්චති. දිග දීගංච රස්සංච කෙටි, දිග කෙටි, අනුන් තූලං, අනු කියන්නේ පුංචි, තූල කියන්නේ විශාල, සුභ අසුභ මේ දේවල් නැත්තේ කොහෙද? හරි යම් තැනක සතර මහා ධාතුන් පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන් පිහිටයිද එතන තියෙනවා මොකද්ද? දිග, කොට, කුඩා, විශාල, සුභ අසුභ මේ දේවල් පැනවෙනවා. හැබැයි සතර මහා ධාතුන් යම් තැනක උපරෝධනීය නොවයිද? හරි උපරෝධනීය නොවයිද? නාම රූප කත්ත නාමංච රූප අසස කියන්නේ නාම රූප යම් තැනක උපරෝධනීය නොවයිද? එතන පිහිටන්නේ නැහැ. එතන නැහැ කිව්වා. මොකද්ද? දිග, කොට, ඊට පස්සේ කුඩා, මහත්, සුභ අසුභ මේ දේවල් නැහැ. පැනවීම නැහැ. එහෙනම් අන්නේ පැනවීම නැත්තේ කොතනද? හරි කත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. නාම රූප ශේෂ වෙන්නේ නැතුව, ටිකක්වත් ශේෂ වෙන්නේ නැතුව මුළුමනින්ම උපරෝධනීය වන්නේ කොහේද කියලා බුදුරජාන් වහන්සේ කිව්වා නොහොම ප්‍රශ්නේ අහන්න කියලා. ප්‍රශ්නේ අහන්න කියලා ප්‍රශ්නේ නිවැරදි කියලා බුදුරජාන් වහන්සේ උත්තරේ දෙනවා. දේශනා කරනවා. බුදුරජාණන් දේශනා කරනවා විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නඝාදති එත්ත දීගංච රස්සංච අනුන් තූලං සුභාසුභං එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. හරි අන්න බුදුරජාණන් දේශනා විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නඝාදති එත්ත දීගංච රස්සංච අනුන් තූලං සුභාසුභං එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. පින්වත්නි අර නලකලාප සූත්‍රයේ නගර සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නාම රූපයයි විඥානයයි එකිනෙකට ප්‍රත්‍ය වෙලා පවතිනවා කියලා. ඔන්න ඔය පැවතීම ඒ පැවතීමත් එක්ක පවතින මේ සංසාර චක්‍රය, මේ වටවලල්ලේ යාම, මේ ජරා මරණ වලින් යුක්ත මේ සංසාර භව ගමන නැතිවීම ගැන තමයි මේ දේශනා කරන්නේ. ඒක නැතිවීම ගැන, ඒක කැඩීම ගැන. විඥානං අනිදස්සනං රහතන් වහන්සේගේ විඥානය තමයි අනිදස්සන විඥානය. හරි ඒක නිදර්ශනයක් නෑ. ඒ රහතන් වහන්සේගේ විඥානයට නිදර්ශනයක් නෑ. විඥානං අනිදස්සනං අනන්තං ඒකේ අන්තයක් නැහැ. අන්තයක් නැත්නම් පිහිටන්න තැනක් නැති නිසා. ලිඳේ ගැඹුර බලන්න ගල් කැටයක් බැඳලා ලණුවක් ලිඳ ඇතුළට දානවා. ලිඳ ඇතුළට දාද්දී යම් තැනක රැඳෙනවා නම් යම් තැනක අපිට කියන්න පුළුවන් මේ ලිඳේ ගැඹුර මෙන්න මෙච්චරයි. අපිට වතුර යටට යන්න ගිහිල්ලා අඩි 50ක් යනකොට ගල් කැටේ රැඳෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් ලිඳේ ගැඹුර මෙච්චරයි. එහෙම නැත්නම් මොනවා හරි දෙයක බැඳෙනවා. හරි අතු කෑල්ලක් හරි මොනවා හරි මේ පාසි හරි තිබිලා ඒක රැඳෙනවා. එහෙනම් මෙතන තියෙනවා මෙතන පාසි ටිකක් තියෙනවා. අන්න මොනවා හරි දෙයක් තියෙනවා. හරි එතකොට අන්තයක් තියෙනවා එතන. අනන්ත නැහැ. අන්තයක් තියෙනවා. හැබැයි මේ ලණුව කොහේවත් බැඳෙන්නේ නැතුව කොහේවත් රැඳෙන්නේ නැතුව දිගටම යනවා. කොහේවත් රැඳෙන්නේ නැහැ. එහෙනම් අනන්තයි. අන්තයක් නැහැ. එහෙනම් ඒක ගැඹුරක් කියන්න පුළුවන්ද අපිට? නැහැ. ඒක ලොකුයි කියන්න පුළුවන්ද? බෑ. කුඩායි කියන්න පුළුවන්ද? බෑ. දිගයි කියන්න පුළුවන්ද? බෑ. මහතයි කියන්න පුළුවන්ද? බෑ.
ඒ මොකුත් නැහැ. අන්තයක් නැහැ. අනන්තං අනිදස්සනං නිදර්ශනයක් නැහැ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතූපමං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නඝාදති. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නඝාදති. යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ නොපිහිටයි. එතන අන්න පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ නැහැ. එත්ත දීගංච රස්සංච අනුන් තූලං සුභාසුභං. එතන දෙග කොට මේ කුඩා මහත් සුභ අසුභ ඒ කිසි දෙයක් එතන නැහැ. එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. නාම රූප අසේසං ටිකක්වත් ඉති නැතුව යම් තැනකද උපරෝධණය වෙන්නේ නොපිහිටන්නේ. හරි විඥානස්ස නිරෝධේන එත්තිත විඥානීය නිරුද්ධ වෙන තැනයි විදිසිත වෙන්නේ. විඥානීය නිරුද්ධ වෙන තැන විඥානස්ස නිරෝධේන එත්තිතං උපරුජ්ජති. උතන විඥානීය නිරුද්ධ වෙනවා. විඥාන නිරෝධයෙන් තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. බලන්න මේ සූත්‍ර දේශනාවෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? යමේතං පඤ්ඤං අපුච්චි අජිතතං වදාමිතේ යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. විඥානී නිරුද්ධ වෙන තැන තමයි ඒක සිද්ධ වෙන්නේ. කොහොමද විඥානී නිරුද්ධ වෙන්නේ? විඥානීය නිරුද්ධ වෙන්නේ විඥාණයට පිහිටන්න තැනක් නැති වෙද්දී. විඥානීය පිහිටන්නේ කොහෙද? විඥානීය පිහිටන නම් පිහිටන්නේ රූපේ, වේදනාවේ, සංඥාවේ, සංස්කාරේ විඥානීය පිහිටන්නේ. හරි? හැබැයි රූපය නිරුද්ධ නම් විඥානීය පිහිටන්න තැනක් නැහැ. වේදනාව නිරුද්ධ නම් විඥානය පිහිටන්න තැනක් නැහැ. සංඥාව නිරුද්ධ නම් විඥානය පිහිටන්න තැනක් නැහැ. සංස්කාර නිරුද්ධ නම් විඥානය පිහිටන්න තැනක් නැහැ. රූපය නිරුද්ධ නම් කියලා කිව්වෙ මොකද්ද? රූපය නිරුද්ධ වෙන්නේ දැන් බලන්න අපි මිඩස්සලා ගොඩාක් කතාවක් කතා කරලා තියෙනවා. රූපය කොහෙද හටගන්නේ? රූපය හටගන්නේ ඇසේ. රූපය හටගන්නේ ඇසේ. හරි? ඇසට රූපයක් පෙනෙද්දී, ඇසට යම් රූපයක් පෙනෙද්දී ඒ රූපයේ වර්ණය ආලෝකයේ ඇසේ පතිත වෙද්දී, චක්කුප්පසාදයේ පතිත වෙද්දී අන්නේ කෙරෙහි මනසිකාරය යොමු වුණා නම් හරි විඥානයේ පිහිටනවා ඇසේ. විඥානයේ පිහිටනවා ඇසේ. අන්නේ තුන එකතු වුණා. හරි? ඒ තුන එකතු ස්පර්ශයයි. අන්න ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා, ඒ මොහොතේ ඒ කෙනාගේ යම් රූපයක් ඇද්ද ඒ රූපාදානස්කන්ධයයි. ඒ මොහොතේ ඒ කෙනාගේ යම් විදීමක් ඇද්ද වේදනා උපාදානස්කන්ධයයි. ඒ මොහොතේ කෙනාගේ සංඥාවක් ඇද්ද සංඥා උපාදානස්කන්ධයයි. ඒ මොහොතේ කෙනාගේ සංස්කාරයක් ඇද්ද සංස්කාර උපාදානස්කන්ධයයි. ඒ මොහොතේ කෙනාගේ විඥානයක් ඇද්ද විඥාන උපාදානස්කන්ධයයි. අන්න රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධය ඇසේ හටගන්න විදිය. එතකොට මෙතන රූපේ නිරුද්ධයි කියන්නේ මොකක්ද? ඒ කෙනා දන්නවා මේ රූපය කිව්වේ එතන. රූපය කිව්වේ සතර මහා ධාතුන්. සතර මහා ධාතුන් හටගත්ත දේ මොකද්ද? චක්කුප්පසාදය. බාහිර රූපය. දෙකම සතර මහා ධාතුන් හට. ඒ දේවල් ඒ මොහොතේ හට අරගෙන ඒ මොහොතේ නිරුද්ධයි කියලා දන්නවා නම්, ඒ මොහොතේ හට අරගෙන ඒ මොහොතේ නිරුද්ධයි කියලා දන්නවා නම් නැවත විඥානයේ පිහිටන්න තැනක් නැහැ. අනාථපිණ්ඩික සූත්‍රයේ ආපහු විඥානයේ මේ හසුරවන්න එපා කියලා. චක්කුන් උපාදිස්සාමි. ඇසට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. චක්කු නිස්සතං විඥානං භවිෂ්‍යති. ඇස ඇසුරු කරගෙන විඥානයේ පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. රූපං උපාදිස්සාමි. රූපයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. රූප නිස්සතං විඥානං භවිෂ්‍යති. රූපය ඇසුරු කරගෙන විඥානයේ පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න.
ඊට පස්සේ න චක්කු විඤ්ඤාණං උපාදිස්සාමි. ඇසේ විඤ්ඤාණයට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න. න චක්කු විඤ්ඤාණ නිසිතං විඤ්ඤාණං භවිස්සති. ඇසේ විඤ්ඤාණය ඇසුරු කරගෙන විඤ්ඤාණය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. බලන්නකො ඇසේ විඤ්ඤාණය හටගත්තට පස්සේ අපි උඩ ඉස්සලා කියලා තියෙනවා. මදුපිණ්ඩික සූත්‍රය ඇසුරු කරගෙන අපි කියලා තියෙනවා. රූපයක් දකිද්දී කියන්නේ රූපයක මේ ඡායාවක් ඇසේ පතිත වෙද්දී ඒ මොහොතේ හටගන්න චක්කු විඤ්ඤාණය ඒක නිරාගා විඤ්ඤාණචරියා. රාගී නෑ, නිද්දෝසා විඤ්ඤාණචරියා, ද්වේෂී නෑ, නිම්මෝහා විඤ්ඤාණචරියා, මෝහේ නෑ. එතන තියෙන්නේ ඒ විඤ්ඤාණය. ඒක විඤ්ඤාණස්කන්ධය. හරි. නමුත් අපි අර දේවල් නිරුද්ධයි කියලා දන්නේ නැති නිසා අවබෝධයක් නැති නිසා ඒ විඤ්ඤාණය හටගත්තට පස්සේ නැවත දැන් ඔන්න ආපහු හැදෙන මොකද්ද? එතන ඒ වේදනාව හට ගන්නවා. යම් වේදේති තං සංජානාති, යම් සංජානාති තං විතක්කේති, යම් විතක්කේති තං පපංචේති. ඔය තින් හටගන්නේ. යම් පපංචේති තතෝ නිදානම් පපංච සංඥා සංකා සමුදාචරති අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු රූපේසු. හරි. එතකොට මෙන්න මේ ඒ මොහොතේ ඇස හෝ රූපය හෝ නිරුද්ධයි කියලා නොදන්නා නිසා විඤ්ඤාණය හැසිරෙනවා. එකත් එක්ක. විඤ්ඤාණය හට ගන්නවා එකත් එක්ක. නැවත විඤ්ඤාණය හට ගන්නවා. ඒතර විඤ්ඤාණය හටගනිද්දී එතන පස්ස සමුදය තියෙනවා එහෙනම්. පස්ස සමුදය. මජ්ජේ සූත්‍රයේ ස්පර්ශ ඒකාන්තයක් ස්පර්ශ සමුදය දෙවෙනි අන්තයයි. ස්පර්ශ සමුදය තියෙනවා. ඒ ස්පර්ශ සමුදය තියෙන්නේ අර දේවල් නිරුද්ධයි කියලා දන්නේ නැති නිසා. නිරුද්ධයි කියලා නිරෝධය දැක්කොත්, නිරෝධය අවබෝධ කළොත් ආන්න විඤ්ඤාණය පිහිටන්න රූපයක් නැහැ. විඤ්ඤාණය පිහිටන්න රූපයක් නැහැ. විඤ්ඤාණය පිහිටන්න විදීමක් නැහැ. වේදනාව නිරුද්ධයි. අවබෝධ කරගත්තා. සංඥාව නිරුද්ධයි. සංස්කාර නිරුද්ධයි. හරි. එහෙනම් විඤ්ඤාණය පිහිටන්න අරමුණක් නැහැ. ඇසින් දකින රූපය ඔස්සේ. කනින් අහන ශබ්දය ඔස්සේ කනට ශබ්දයක් කනට මේ ශබ්ද මාත්‍රයක් මේ කණේ ආපාතනේ වෙද්දී වදිද්දී දැන් ඔන්න ඒකට මනසිකාරය යොමු වෙනවා. මනසිකාරය යොමු වෙනකොට ඒ විඤ්ඤාණය පිහිටනවා. හරි. ඒ විඤ්ඤාණය පිහිටියට පස්සේ ස්පර්ශය හැදෙනවා. එතන විඳීම හට ගන්නවා, හඳුනා ගන්නවා, මෙදේවල වෙනවා. එතකොට එතන රූපය අන්න එතන රූපාදානස්කන්ධය හට ගන්නවා. වේදනා උපාදානස්කන්ධය හට ගන්නවා. සංඥා සංකාර විඤ්ඤාණ උපාදානස්කන්ධ හට ගන්නවා. උපාදානස්කන්ධ හටගන්නේ අර ප්‍රපංච කියන ආශ්‍රව මුල් වෙලා. ආශ්‍රව මුල් වෙලා උපාදානස්කන්ධ හටගන්නේ. එතකොට අනාථපිණ්ඩික වාද සූත්‍රයේ විදිහට විඤ්ඤාණය නැවත විඤ්ඤාණය මේවල හැසිරෙනවා. හරි. නිරුද්ධයි කියලා දන්නේ නැති නිසා. නිරුද්ධයි කියලා දන්නව නම් නැවත විඤ්ඤාණය හැසිරෙන්නේ නැහැ. විඤ්ඤාණයට පිහිටන්න තැනක් නැහැ. ඇයි? නිරුද්ධ වෙලා. යට අවබෝධයි. නිරුද්ධ වෙලා. එහෙනම් කනේ රූපය හරි ශබ්ද රූපය නිරුද්ධයි. චක්කු රූපය නිරුද්ධයි. ශබ්ද රූපය නිරුද්ධයි. හරි ඊට පස්සේ ගන්ධ සුවඳ රූපය ගන්ධ රූපය නිරුද්ධයි. රස රූපය නිරුද්ධයි. පොට්ටබ්බ රූපය නිරුද්ධයි. එහෙනම් රූපයේ විඤ්ඤාණය හැසිරෙන්න බෑ. විඤ්ඤාණය පවතින්න බෑ. නිරුද්ධයි. වේදනාව රූපේ නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධයි. එහෙනම් වේදනාව විඤ්ඤාණයේ පතිත වෙන්න තැනක් නැහැ. වේදනාවේ නිරුද්ධ වෙලා. සංඥාව නිරුද්ධයි. විඤ්ඤාණයේ පතිත වෙන්න තැනක් නැහැ. විඤ්ඤාණයේ පිහිටන්න රූප වේදනා සංඥා සංකාර නැහැ. නිරුද්ධයි. නිරෝධය අවබෝධ කරගෙන ආන්නේ නම් එතන ඒ විඤ්ඤාණය කිසිවක නොපිහිටි විඤ්ඤාණයක්. රාතන් වහන්සේගේ විඤ්ඤාණයට කියනවා අපපතිට්ඨිත විඤ්ඤාණයක් කියලා. අපපතිට්ඨිත විඤ්ඤාණයක්.
නැත්නම් අනිදස්සන විඥානයක් කියලා කියනවා. රහතන් වහන්සේගේ විඥානය කිසිවක පිහිටන්නේ නැහැ. පිහිටනවා නම් පිහිටන්න තියෙන්නේ මොකද? අපේ විඥානේ පිහිටන්නේ මොකද? රූපයේ, වේදනාවේ, සංඥාවේ, සංස්කාරයේ, විඥානේ. ওই පහෙන් පිහිටනවා විඥානේ. හරි. එහෙනම් රහතන් වහන්සේගේ විඥානේ පිහිටන්නේ නැහැ. ඒක තමයි මේ කියන්නේ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං. විඥානේ පිහිටියාද යම් තැනක එතන තියෙනවා රූපය. විඥානේ පිහිටන එක රූපය තියෙනවා. වේදනාව තියෙනවා. සංඥාව තියෙනවා. සංස්කාරය තියෙනවා. හරි. විඥානේ පිහිටියාද රූපය තියෙනවා. ශබ්දය තියෙනවා. ගන්ධ සුවඳ තියෙනවා. හරි. රස තියෙනවා. පහස තියෙනවා. අරමුණු තියෙනවා. විඥානයේ යම් තැනක පිහිටියාද එතන ඇස තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා, මනස තියෙනවා. ඔක්කොම තියෙනවා. හැබැයි පිහිටන්නේ නැද්ද? ඔක්කොම නිරුද්ධයි. එහෙනම් අර ඔක්කොම නිරුද්ධ නම් එතන කොහෙද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ. එතන කොහෙද තියෙන්නේ? දිග, කොට, ඊට පස්සේ කුඩා, මහත්, සුභ, අසුභ මේ දේවල් කොහෙද තියෙන්නේ? ඒ ඔක්කොම නිරුද්ධයි. නාම රූප නිරුද්ධයි. හරි. එහෙනම් ඔන්න බලන්න මේක මං හිතන්න ඔබට එකපාරටම තේරුම් ගන්න බැරි වෙයි. මමත් එච්චර දක්ෂ නෑ මේක තේරුම් කරලා දෙන්න. ඔබට තේරෙන විදිහට සමහර දේවල් තියෙනවා තේරුණත් ඒක තේරුම් කරලා දෙන්න බෑ. හරි? ඒකට අපිට දක්ෂතාවයක් නෑ සමහර විට. ඒක නිසා මේක නැවත ඔබ කියවන්න. නැවත අහන්න. හරි පින්වත්නි. මෙතන තියෙන්නේ බුද්ධ ශාසනයේ තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලද ගැඹුරුම දහම් පරයයක් මේ තියෙන්නේ. ඒ නිසා මේක තේරුම් ගත්තොත් මේ විඥානයයි නාම රූපයයි අතර තියෙන මේ සම්බන්ධතාවයේ තේරුම් අරගෙන මේක කඩාගත්තොත් ජාතියෙන් නිදහස්, ජරාවෙන් නිදහස්, මරණයෙන් නිදහස්, චුත වීමෙන් නිදහස්, ජලි උපතින් නිදහස්, දුකින් නිදහස්. මේක තේරුම් ගන්න බැරිකම නිසා තමයි අපි පැටලි යන්නේ. මෙන්න මේ ටික තේරුම් ගන්න බැරි නිසා පැටලි යනවා. මේ ටික තේරුම් ගන්න බැරි නිසා. ඒක නිසා පින්වත්නි අපිට දෙකින් දිගට පවතින දේවල් තියෙන්නේ මෙන්න මේකත් එක්ක. විඥානයයි නාම රූපයයි එකට සම්බන්ධ වෙලා එකිනෙකට හේතු වෙලා පැවතීමත් එක්ක දෙකින් දිගට දේවල් තියෙන්නේ අපිට. අපි පුංචි උදාහරණයක් මම අපිට ගන්නම්. චූටි උදාහරණයක් ගන්නම්. සින්දුවක් අහනවා ඔබ. කොහෙද සින්දුව තියෙන්නේ? හරි සින්දුව තියෙන්නේ කොහෙද? කාටවත් උත්තර දෙන්න බෑ. සින්දුව තියෙන්නේ කොහෙද? ගායකයා දැන් මේ සින්දුව තියෙන්නේ කැසට් එකේද? CD එකේද? මොකද සින්දුව තියෙන්නේ? සින්දුවක් නැහැ. සින්දුව ගීතයක් ගත්තොත් එහෙම ඒ ගීතය අපි කෙනෙක් කියන්න පුළුවන් කියන වාදක මණ්ඩලයක් ඉන්නවා ගායකයෙක් ඉන්නවා ඒක කියනකොට සින්දුව තියෙන්නේ සින්දුවක් නැහැ. එතකොට අපිට තියෙන්නේ ශබ්ද කොටක් ශබ්ද රාශියක් ශබ්ද රාශියක් තියෙනවා. අපි එකින් එකට සම්බන්ධ කර බලනවා. සින්දුව හදාගන්නේ අපි. සින්දුව හදාගන්නේ මම. සින්දුවක් කියන්න බෑ. සින්දුව හදාගන්නේ මම. මේ මොහොතේ තියෙන එක ශබ්දයක්. මේ මොහොතේ තියෙන එක ශබ්දයක්. ඒ ශබ්දය මේ මොහොතේ තියෙන ශබ්දය නිරුද්ධ වුණු අතීත ශබ්දත් එක්ක ගලපගන්නේ මම. මට ඇහෙන්නේ මේ මොහොතේ තියෙන ශබ්ද විතරයි. මේ මොහොතේ තියෙන ශබ්දය අතීත ශබ්දයත් එක්ක ගලප ගන්නවා මම. එතකොට මට වචනයක් හැදිලා. තනුවක් හැදිලා. ඊට පස්සේ ඒක අනාගතයේ ඊළඟ උපදින શબ્දයක් එක්කත් මම අනුමාන කරනවා. ඒකනේ අපි කියන්නේ ඔන්න වැරදුනා කියලා. අනුමානයක් තියෙනවා මට. දැන් කවදාවත් අහලා නැත්තම් මේ සින්දුව ඒක මට වැරදුනා කියලා කියන්න බෑ. ගායකයා ඇති. ඒ තනුව මම කවදාම අහලා නැත්තම් ඒක වැරදුනා කියලා මට කියන්න බෑ. එහෙනම් මගේ හිතේ තියෙනවා ඊළඟට එන්න වෙන්නේ මේ શબ્දය. ඊළඟට එන්න මේ තනුව කියලා.
මේ ස්වරේ ඊළඟට එන්න ඕනේ කියලා මට තියෙනවා. ඒක ගැට ගහගන්නේ කවුද? අපි මෙහි ගැට ගහගන්නේ. ඒක නිසා සින්දුවක් නැහැ. හැබැයි සින්දුව තියෙනවා කියලා අපිට තියෙන්නේ මෙන්න මේ නිරෝධය දකින්න නැති නිසා. මේ එකින් එක තියෙන ශබ්දවල නිරෝධය දකින්නවා නම් අපි නිරෝධය අත්දකින්නවා නම් අපිට සින්දුවක් නැහැ. තියෙන්නේ ශබ්ද කොටක්. ඒකේ ඇලෙන්න දෙයක් නැහැ. ඒකෙත් ගැටෙන්න දෙයක්වත් නැහැ. ඇලෙන්න හෝ ගැටෙන්න හෝ දේවල් තියෙන්නේ මේකින් එක සම්බන්ධ කරලා අර සිබ්බණියෙන් අර මැහුම්කාරිය මැහුමෙන් අති ස්පර්ශ සමුදයයි සම්බන්ධ කර ගැට දදා දෙනවා. ඒත් අපිට දිගින් දිගට පවතින දේවල් තියෙනවා. ටෙලිනාට්‍යයක් නැහැ. ටෙලිනාට්‍ය හදාගන්නේ අපි මෙහි. චිත්‍රපටියක් නැහැ. චිත්‍රපටිය හදාගන්නේ අපි මෙහි. සින්දුව නැවතුනොත් එහෙම සින්දුවක් තියනවද? සින්දුව නවත්තලා බලන්න පුළුවන්ද සින්දුව? බෑ. සින්දුව නවත්තලා කොහොමද සින්දුව බලන්නේ? සින්දුව යන්න ඕනි. චිත්‍රපටිය නවත්තලා චිත්‍රපටිය බලන්න පුළුවන්ද? බෑ. චිත්‍රපටිය යන්න ඕනි. ගැට ගහ ගන්න. නැවතුනොත් එහෙම එතන සින්දුවක් නැහැ. ඒක නිසා පින්වත්නි මෙන්න මේ යථාර්ථය මේක හොඳට තේරුම් ගන්න. එහෙනම් ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමේතම් පඤ්ඤං අපුච්චි අජිතතං වදාමි තේ යත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන ඉත්තීතං උපරුජ්ජති. විඥාණය නිරුද්ධ වෙන තැන තමයි නාමයත් රූපයත් ඉතිරි නැතුව නැති වෙලා යන්නේ. හරි? උපරෝධනය වෙන්නේ. ඉතිරි නැතුව උපරෝධනය වෙන්නේ. ඒක නිසා ඔබට මේ දහම් කොට සමහරට ටිකක් තේරෙන්න පුළුවනි. නමුත් ඔබ නොතේරුණා කියලා දුක් වෙන්න එපා. කලබල වෙන්න එපා. නැවත අහන්න. මේ දේශනා කියවන්න. හොඳට නුවණින් කල්පනා කරලා බලන්න. ඇත්තටම මේක කියනකොටම තේරෙනව නම් තමයි පුදුමේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේක ගැඹුරුයි. බුදුරජාණන් වහන්සේ මේ ගැඹුරු ධර්මයේ මෙතන තියෙන පටිච්චසමුප්පාදය. පටිච්චසමුප්පාද ධර්මය ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්වාමීන් මට ලේසි වගේ තේරෙනවා. මාහේවං ආනන්ද අවච ආනන්ද එහෙම කියන්න එපා. ආනන්ද මේක ගැඹුරුමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක ගැඹුරු කියලා. මේ ගැඹුරු ධර්මයේ තේරුම් ගන්න බැරි නිසා තමයි කිව්වා මේ තනකොළ ගොඩක් ඇවිස්සුනා වගේ නූල් බෝලයක් පැටවුණා වගේ පැටිලි මේ සසර ගමන මේ දුක් විඳ යන්නේ. ඒක නිසා මේ දුකින් නිදහස් වෙන්න ඕන නම් මේ ගැඹුරු ධර්මය අපි ටික ලියාගමු. ඔබ අප හැමදෙනාට මේ ධර්ම අවබෝධය පිණිසම වාසනාව උදා වෙත්වා. සාදු. පින්වත්නි, අද දවසේ විදර්ශනා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් චූලාන් කොඩිකාර සහ නදේශානී අබේසේකර යන දෙපළ විසින්. ඒ පින්වතුන් මේ උතුම් දේශනාවට දායකත්වයේ දරමින් ධර්ම දානමේ පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මයේ ඔබට කියා දීලා ධර්ම දේශනාමේ පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමේ පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතුලා රැස් කරගත්තු මේ සීලෝ පුණ්‍ය ධර්මයන් මුලින්ම අනුමෝදන් කරමු පින්කම සීලෝම දෙවියන්ට. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමති සීරු දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්ම අවබෝධයේ පිණිසම මේ පින උපකාර වෙත්වා. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. මේ රැස් කරගත්තු පුණ්‍ය ධර්මයන් මේ පරිලෝකයේ ඥාතින්ට අනුමෝදන් කරනවා.
ජපානයේ පදිංචිව සිට අගෝස්තු මස 1 වෙනි දින මිය පරලෝ ගිය සකතා කොයිචි මහතාට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දායකත්ව දරූ පින්වතුන්ගේ නමින් අයුරින් උදව්පකාර කළ පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝ ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරනවා. ඔබ අප හැමදෙනා නමින් නැසී මිය පරලෝ ගිය සියලුම ඥාතින්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. සංසාර දුකින් අත් මිදෙන්න මේ පිනත් උපකාර වෙත්වා. සකතා මහතාගේ පවුලේ සියලු දෙනාටත් චූලාන් කොඩිකාර සහ නදීසානී අබේසේකර යන දෙපළගේ පවුලේ දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට සහ සියලු දූ පුතුන්ට ඥාති හිතමිතුරන්ට ගුරුවරුන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්ව දරූ පින්වතුන්ට එම පවුලේ සියලු දෙනාට අයුරින් උදව්පකාර කළ පින්වතුන්ට උතුම් ධර්මාබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් සියලුම දෙනාටත් ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාති මිත්‍රාදීන් සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසෙත්වා. මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.